දැයි අද අපිට මේ බුද්ධ වර්ෂයේ අන්තිම දවසේ නැත්තම් හිට 15ක වෙසක්. ඒකට අපි 2564ක් ගෙවලා තියෙනවා. අද සෙනසුරාදා අපි පුරුදු පරිදි ධර්ම සාකච්ඡාවකට නිසරණනේ හම්බෙන්න උනේ මුසුමාන ගානකට පස්සේ පසුගිය දවස්වල තිබුණු විශාල ගමන් කටයුතු නිසා කෙසේ නමුත් මේ පවතින අර්බුදයට පින් සිද්ධ වෙන්න ආයසරයක් අපි පොයේ නැත්නම් පොයේ නෙමෙයි සෙනසුරාදා ධර්ම සාකච්ඡාව වශයෙන් රැස් වෙනවා. ඉතින් අපි අදත් ගන්න බලාපොරොත්තු වෙන විනාඩි කිහිපයක් ගතකරනද අපිට නියමිත ව්‍යවස්ථාව කියවන්න ඊට පස්සේ සංගීති සූත්‍රයේ චතුක්ක නිපාතේ අපි කරගෙන ගිය මාතෘකාව විතරින් තියාගෙන ධර්ම සාකච්ඡාවට විවෘත ආරම්භයක් ලබා ගන්න. ඉතින් ඒ සඳහා 13 කුටි ඉදිරිපත් වෙලා ඉන්නවා. අපි ආරාධනා කරමු 13 කුටියට ව්‍යවස්ථාව කියවීමෙන් අපිට සතිವಾರයට ආරම්භය ලැබලා දෙන විදියට. අවසරයි ස්වාමීන් වහන්සේ. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. යෝගාශ්‍රමීය කතිකාවත දෙවනි කොටස. සිතේ පරිවර්තනය ඊතා සැහැල්ලු හේයින් කිහි නොගිහි හැමදෙනෙකු හාම ගේහසිත ප්‍රේමයෙන් නුසුදුසු යාලුකම් සාදා නොගත යුතු. විෂභාගයන් හාද සභාග වූද බාලතරුණයන් හාද රහස්සි නොබිනිය යුතු. න වට්ටති හසන්තේන ගන්තුන් චේව නිසීදිතුන් වත්හුස්මින් හසනීයස්මින් මිහිත මත්තන්තු වට්ටති යූහෙයින් ආරාමේහිද ගමෙහිද සුදුසු කරුණක් වූහොත් මද සිනාවක් මුත් මහත් කොට හඬ නගා සිනාව නොකළ යුතු. සල්ලේකං අච්ඡන්තේන අප්පමත්තේන භික්ඛුණා කප්පියේහින කාතබ්බා ආමිසත්ථාය ලෝලතායි යූහෙයින් කැපදේහිද ලොල් නොවිය යුතුය. දා ගැබ් බෝමලු අමදමින්ද ගඳ දුම් මල් පහන් ඈදෑ පුදමින්ද දැහැටි වළඳමින්ද පාත්‍රවත කරමින්ද නොබිනිය යුතු. ගමෙහි මිනිසුන් සමග ප්‍රත්‍ය සම්බන්ධ අඩුපාඩුකම් කීම් ආදී කතාද විෂභාග කතාද නොකළ යුතුය. වැඩිමහලු සඟුන් හා ආදර ගෞරව ඇතිව නැමී සිට හෝ හිඳගෙන කතා කළ යුතුය. දරුවන් නැග අල්ලා ආදර නොදැක්විය යුතුය. අන්‍යයන්ට බාධා ඇතිවෙනසේ නොහැදෑරිය යුතුය. තමාගේ යන හැඟීම නිසා හෝ හිතවත් යන හැඟීම නිසා හෝ අනුන්ට තර්ජනාදිය නොකරනු. වැඩිමහල්ලන් නොවිචාරා නොකළ යුතු දේ දැන නිසිසේ පිළිපැදිය යුතු. ඇතුළත හටගන්නා අධිකරණයක් කිසිලෙසකින් පිටතට නොදිය යුතු. පිටත ඇතිවන අධිකරණද ඇතුළත කලහාදිය පහළවනසේ වැඩ නොකළ යුතු. කිසිම වරදක් ගැන චෝදකයෙකු වශයෙන් රාජාධිකරණයට නොයා යුතු. ධර්මයේ පිළිබඳ වූද ශාස්ත්‍රයේ පිළිබඳ වූද පැනක් ඉදිරිපත් වූ කලෙහි වැඩිහිටියන්ගේ පැවරීමක් නැතුව Taman ඊට සම්බන්ධ නොවිය යුතු. තීරණයට නොබසිය හෙන කරුණු ඉදිරිපත් කරගෙන උනුන් වාද විවාද පටලවා නොගත යුතු. සෝ භංතේර්වං න රාජානෝ මුත්තාමනි විභූසිතා යතා සෝ භන්ති යතිනෝ සීල භූෂණ භූසිතා යනුහෙයින් සීලාභරණය මෙමුත් නානා ප්‍රකාර අංග භූෂණ පරිස්කාර භූෂණාදිය නොකළ යුතුය. අත්ත කිලමථානු යෝගයට අයත් වන කෂ්ඨවෘත දුෂ්කරාසනාදිය වර්ජනය කොට ශරීර සෞඛ්‍යත් අපේක්ෂා කොට යෞගික ක්‍රම පුරුදු කළ වරද නැති. ගිලන්කම් ආදී සුදුසු කරුණක් නැතිව දිනචරියාව කිසිලෙසකින් කඩ නොකළ යුතුය. බහැර ගමන් නැවැත්විය යුතු. පැහැර හැරිය නොහැකි කරුණක් පැමිණි කල්හි ආරක්ෂකයෙකු සමග ගොස් නොපමාව පැමිණිය යුතු. සිතේ පහළ වැටීම ආධ්‍යාත්ම ගුණසංතානයේ වැටීමටද හේතු වන හේයින් සිතේ දුබලකම් ගැන හොඳින් සලකා බලා ඊට පිළියම් කළ යුතු. තමා වඩන කර්මස්ථාන හා රකිනා ධූතාංගාදී ආචාර උපාධ්‍යාදීන්ටමුත් සෙස්සන්ට නොදැනෙනසේ කළ යුතු. න භික්ඛවේ කේනචි පරියායේන ජාතුරූප රජතං සාදී තබ්බං වදාළ බැවින් රන් රිදී මිල මුදල් පිළිගැනීම, මුදල් සම්මාදම් කිරීම, සිවුරු පිරිකර පොත්පත් ආදී මුදලට දීම, අරමුදල් පිහිටුවීම, මුදල් ඇනවුම් පිළිගැනීම, බැංකු ආයතන රක්ෂණ සංස්ථාවල මුදල් තැන්පත් කිරීම ආදී කවර සැටියකින් හෝ මිල මුදල් පරිහරණයෙන් සම්පූර්ණයෙන් වැළකී සිටිය යුතු. පිරිවෙන් විශ්වවිද්‍යාල ආදී බාහිර අධ්‍යාපන ආයතනවල අධ්‍යාපනය සඳහා මෙහි ශිෂ්‍ය පිරිස නොයා යුතුය. අනවසරයෙන් යමෙක් ගිය වී නම් නැවත බාර නොගත යුතු. යෝගාශ්‍රමීය කාරක සභාවේ අනුමතය ඇතිවම අභිනව සෙනසුම් ඉදිකිරීම හෝ බාර ගැනීම හෝ කළ යුතුය. එසේ නොමැතිව හිතුමතේ ඉදිකරන සේනාසන යෝගාශ්‍රම සංස්ථාවට ඇතුළත් නොකරගත යුතුය.
විහාරාධිපති තනතුරු පත් කිරීමක් මෙහි නැත. පෞද්ගලිකව හෝ ශිෂ්‍යානු ශිෂ්‍ය පරම්පරාවට අයත් වනසේ ආරාම වස්තු විහාර වස්තු ඉඩකඩම් පවරා නොගත යුතු. නැවතී සිටින තැනකින් අන් තැනකට යාමේදී වැඩිහිටියන්ගේ අවසර පත්‍රයක් රැගෙන යා යුතු. සේරිචාරීව ඇවිදින අකීකරු ශිෂ්‍යයන් කාරක සභාවේ නියමයේ පරිදි සංස්ථාවෙන් ඉවත් කොට ඒ බව ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකායේ ලේකකාධිකාරීන් වහන්සේ වෙත දැනුම් දිය යුතුය. භික්ෂු සාමණේර සංඝනන ලේඛනයක් වර්ෂයේ අවසාන මාසයේ තුල ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකායේ සංඥා ලේකකාධිකාරීන් වහන්සේ වෙත ඉදිරිපත් කළ යුතු බැවිනුත් උපසම්පන්න අනුපසම්පන්න ප්‍රකාශ පත්‍ර ලියාපදිංචි කිරීම පිණිස මාසයක් තුලදී ඉදිරිපත් කළ යුතු බැවිනුත් යෝගාශ්‍රමීය සේනාසනයන්හි පැවිදි වූද උපවිදි වූද අපවත් වූද ඉවත් වූද භික්ෂු සාමණේරයන් පිළිබඳ වාර්තාවක් නොපමාව කාරක සභාවට ඉදිරිපත් කළ යුතු. ගරු උපසම්පදා විනය කර්මයේ සිදු කිරීමට පෙර ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකායේ ලේකකාධිකාරීන් වහන්සේ වෙත දැනුම් දී චිරාගත අරණ්‍යක සම්ප්‍රදායානුකූලව යෝගාශ්‍රමීය ගරු උපසම්පදා විනය කර්මයේ සිදු කළ යුතු. බාහිර භික්ෂු සාමණේරවරුන් ගරු උපසම්පදා විනය කර්මයේ සඳහා ඇතුළත් කර නොගත යුතු. බද්ධ සීමා සම්මත කිරීම, පැවිදි කිරීම ආදී ශාසනික ගරු විනය කර්මයන් සිදු කිරීමේදී යෝගාශ්‍රමාධිපතීන් වහන්සේගේ අනුදැනීම ඇතිවම සිදු කළ යුතු. යෝගාශ්‍රමීය සියලු සේනාසනයන්හි යෝගාවචර දිනචරියා කතිකාවත අඩමසකට වරක් කියවා මෙහි පරමාර්ථය සිහි ගැන්විය යුතු. මෙහි නියමිත ව්‍යවස්ථාවන් බිඳිමින් අකීකරුවන ශිෂ්‍යයනට තුන් යල දක්වා අවවාද කොට වරද ඔහුගේ අත්පොතෙහි සටහන් කළ යුතු. නැවතත් වරද හියදේ නම් උපදේශක මණ්ඩලයේ මාර්ගයෙන් ගණයෙන් බැහැර කළ යුතු. මහතෙරුන් වුවද ව්‍යවස්ථා උල්ලංඝනය කෙරේ නම් දඬුවම් පමුණවා ගත යුතු. යෝගාශ්‍රමීය කතිකාවත නිමි. දැයි ඒක යෝගාශ්‍රමී කතිකාවතේ අංක 54ක් තියෙන එකේ දෙවෙනි කොටස. 26 ඊට 54 දක්වා අපි යනවා ලැබෙන සුමාන වෙනකොට ජීවත් වෙලා හිටියොත් දිනචරියාව කියවන්න බලාපොරොත්තු යෝගාචර දිනචරියාව. හොඳයි ඊගාවට අපිට තියෙන්නේ සංගීත සූත්‍රයේ අදට නියමිත මාතෘකා ඉදිරිපත් කරගන්න අපි ඒකටත් 13 කුටියට ආයෝජන කරමු. අවසරයි ස්වාමීන් වහන්සේ. දීඝනිකාය පාටික වර්ගය සංගීත සූත්‍රය පංචක නිපාතය 398 පිටුව. අත්තිකෝ ආවසෝ තේන භගවතා ඥානතා පස්සතා අරහතා සම්මා සම්බුද්ධේන පංච ධම්මා සම්මදක්ඛාතා තත්ථ සබ්බේ හේව සංගායි තබ්බං න විවදි තබ්බං යතයිදං බ්‍රහ්මචරියං අද්ධනියං අස්ස චිරට්ඨිතිකං තදස්ස බහුජන හිතාය බහුජන සුඛාය ලෝකානුකම්පාය අත්ථාය හිතාය සුඛාය දේවමනුස්සාන. එවත්නි දන්නා දක්නා අරහත් වූ සම්්‍යක් සම්බුද්ධ වූ ඒ භාග්‍යවතුන් වහන්සේ විසින් මොනවට වදාරන ලද පංච ධර්ම කෙනෙක් ඇත. යම්සේ මේ ශාසන දීර්ඝ කාලයක් පැවතිය හැකි වන්නේද බොහෝ කලක් සිටිය හැකි වන්නේද එසේ වනු පිණිස එහි තොප සියලු දෙනා විසින්ම සමගව ගැయ్య යුතු. විවද නොකළ යුතු. එය බොහෝ දෙනාට හිත පිණිස බොහෝ දෙනාට සුව පිණිස ලොවට අනුකම්පාව පිණිස දෙව් මිනිස්නට යහපත පිණිස වැඩ පිණිස සුව පිණිස වන්නේය. කතමේ පංච කවර පංච ධර්ම කෙනෙක්ද යත්. පංච ආනිසංසා සීලවතෝ සීල සම්පදාය. ඉදහවසෝ සීලවා සීල සම්පන්නෝ අප්පමාධාධිකරණං මහන්තං භෝගක්ඛන්දං අධිගච්ඡති. අයං පඨමෝ ආනිසංසෝ සීලවතෝ සීල සම්පදාය. සිල්හත්තුගේ සීල සම්පත්තියේ අනුසස් පසෙක. එවත්නි මෙහි සිල්වත්තෙමේ සීලයෙන් යුක්ත වූයේ නොපමා කරුණින් මහත් භෝග රාශියක් ලබයි. මේ සිල්වත්තුගේ සීල සම්පත්තියෙහි පළමුවන අනුසසය. පුණජ පරං ආවසෝ සීලවතෝ සීල සම්පන්නස්ස කල්යාණෝ කීර්තිසද්දෝ අබ්බුග්ගච්ඡති. අයං ဒ ුතියෝ ආනිසංසෝ සීලවතෝ සීල සම්පදාය. තවද අනෙකක්ද කියමි. එවත්නි සීල සම්පන්න වූ සිල්වත්හුගේ යහපත් කීර්ති ශබ්දයක් උස්ව නැගෙයි. මේ සිල්වත්හුගේ සීල සම්පත්හි දෙවනි අනුසසය. පුනච පරං ආවසෝ සීලවා සීල සම්පන්නෝ යඤ්ඤ දේව පරිසා උපසංකමති යදි කත්තිය පරිසං යදි බ්‍රාහ්මණ පරිසං යදි ගහපති පරිසං යදි සමන පරිසං විසරදෝ උපසංකමති අමංකු බුහුතු. අයං තතියෝ ආනිසංසෝ සීලවතෝ සීල සම්පදාය. තවද අනෙකෙකි. එවත්නි සීලයෙන් යුතු සිල්වත් දෙමි කැත් පිරිසකට වේවයි බමුණු පිරිසකට වේවයි ගැහැ පිරිසකට වෙයි මහාන පිරිසකට වේවයි යම් යම් පිරිසක් කරා එළඹෙන්නේ නම් අභීතව තෙදැතිව එළඹෙයි. මේ සිල්වත්හුගේ සීල සම්පත්තියේ තෙවැනි අනුසසය. පුනච පරං ආවසෝ සීලවා සීල සම්පන්නෝ අසම්මූලෝ කාලං කරෝති. අයං චතුත්ථෝ ආනිසංසෝ සීලවතෝ සීල සම්පදාය. තවද අනෙකකි. එවත්නි
සීල සම්පන්න වූ සිල්වත් තැනැත්තේ සිහිමුලා නොවූයේ කලුරිය කෙරේ. මේ සිල්වත් හුගේ සීල සම්පatti 4වැනි අනුසසය. පුනච පරං ආවසෝ සීලවා සීල සම්පන්නෝ කායස්ස බෙහෙදා පරම්මරණා සුගතින් සග්ගන් ලෝකං uppajjati. අයම් පංචම වානිසංසෝ සීලවතෝ සීල සම්පදාය. තවද අනෙකෙකි. එවත්නි සීලයෙන් යුක්ත වූ සිල්වත් මේ කාබුන් මරණින් මතු සැපයට ස්ථාන වූ සගලවට පැමිණෙයි. මේ සිල්වත් හුගේ සීල සම්පත්තියේ 5වෙනි අනුසසයි. ඒ ආරම්භක පාඩේ මොකද්ද මේ මහා වෝකෝ මහද්දනෝ කියන එකට? ඉදාවසෝ සීලවා සීල සම්පන්නෝ අප්පමාදාදී කරණං අප්පමාදාදී කරණං. හොඳයි කියන්න. මහන්තං බොහෝගක්ඛන්දං අධිගච්ඡති. අයං පඨමෝ ආනිසංස. අප්පමාදී කරණ අප්පමාදාදී කරණං කියන එක සිංහලට දාලා තියෙනවා. නොපමා කරුණින් කියන එක. ඉතින් ඒක ඇත්තටම අද කාලේට ගාක් වැදගත් වෙනවා. අද අපිට හැම පැත්තකින්ම විවිධාකාර රෝග බයවල් එහෙනම් විවිධාකාර බය ඇවිල්ලා තියෙනවා. ඉතින් ඒවට හරියට උපක්‍රම හොයනවා. ජාත්‍යන්තර සම්මේලන පවත්වනවා, බෙහෙත් හොයනවා, নানা ආකාර දේවල් හැබැයි කරන එකකටවත් සීලයක් නැහැ. ඉතින් එතකොට මේ පමාදයි. ඒ පරිේශන නිසාත් පමාදයි. ඊට පස්සේ සීලය කඩාගෙන මැරෙන කොටත් පෙන දාලා මැරෙන්න සිද්ධ වෙනවා. ඒ නිසා පමාදයි. අපමාදාදි කරණම් කියලා කියන්නේ තාම කිසි පමාවක් නැහැ. දැන්වත් අඩු ගන්න තීරුම් අරගන්න ඕනේ. ඔය හැම දෙයකටම මුල එහෙම නැත්නම් සිල්. හැබැයි දැන් සිල් කඩාගෙන හිටියට ගාලල්ල. අන්න එච්චරයි මේකේ අපමාදාදි කරණම් කියන එකේ අදහස. දැන් සිල් කඩාගෙන ඉන්නේ හදා ගන්න ඕනේ අයටයි මේ කතා කරන්නේ. දැන් සිල් තියන අයට ඉතින් මේක එච්චරම කියන්න දෙයක් නැත්තේ නෑ. ඒ කට්ටියටත් තියෙනවා පොඩි අප්සෙට් එකක්. ඒගොල්ලෝ ඉතින් දැන්නම සිල්වන්තයි කියලා කිසි කෙනෙක් කියන දෙයක් අහන්නේ නෑ. ඒක භයානක දුර්ලභමක් ඒ සිල් තුන්ට තියෙන. ඒගොල්ලෝ දැන්නමත් වාසනාවන්තයිනේ. ඒ නිසා කවුරු මොනවා කිව්වත් අහන්නේ නෑ. නමුත් සීල කඩාගත්ත එක්කනට හොඳට කෙවිතක් අතේ තියන්න කණ්ඩ දෙයක් ගාලා කියන්න පුළුවන්. යටත් වෙනවනේ. එතකොට හැදෙන්න පුළුවන්. ඒක අපමාදාදි කරන කියලා තමයි මට වැටෙන්නේ. තාම ප්‍රමාණයි. සිල් කඩාගත්තයි කියලා වැරදුණයි කියලා අතපල්ලි වැටුණා කියලා ප්‍රශ්නයක් නැහැ. හදෙන්න පුළුවන්. මේ ශාසනයේ එහෙම තියෙන අයට තියෙන්නේ. ඉතින් ඒ අයටම විතරමද නැත්නම් දැන්නම සිල් තියෙන අයටයි දැන්නම සිල් කඩාගෙන හැදෙන්නේ නැති අයටයි මේක අදාළ දෙයක් නැද්ද කියන එක අපිට අන්ත දෙක වශයෙන් පෙන්වන්න වෙනවා. මධ්‍යම ප්‍රතිපදාට යනවා නම් දැනටවත් සිල්වන්ත වෙන කෙනා දන්නවා මේ තැන් වලින් සිල්ලේ නැහැ කියලා. හරියට සත්‍යමත් වෙන එක දන්නා වගේ මේ වෙලාවට මම සතිය නැහැ කියලා. ඒක කිසිසේත්ම අපමාදාධිකරණයට ප්‍රශ්නයක් නෙමෙයි. ඒක තමයි විපරිණාමය කියන්නේ. ඒක තමයි පරිණාමයටපත් වෙනවා කියන්නේ. ඒක තමයි අපි ශාසනය කියන්නේ. ඒක තමයි සජීවී ශාසනය කියන්නේ. ඒක දන්නේ නැති කට්ටිය මේ 100%ක්ම අංග සම්පූර්ණ වෙන්න හදනවා. නැත්නම් 100%ක්ම වැරදුනාට අපිට කමක් නැහැ. අපි මරණය මැත්තේ ඕනේ නැහැ. මේ ජීවිතේ කාපල්ලා බීපල්ලා ජොලි කරපල්ලා කියන අදහසකුත් තියෙනවා. ඒ දෙකොල්ලන්ට ගැටෙන්නේ නැති එකත් අපමාදාධිකරණයක් තමයි. ඒ තරම්ම දුස්සීලව ඉන්න අය කෙරෙහි බණ කියන්න යන්නත් එපා. මම සීලවන්තයි මම ළඟට කවුරක්වත් එන්න එපා. තමසේ කවුද කියලා අහන කෙනෙකුට බණ කියන්න යන්නත් එපා. නික අනවශ්‍යයිනේ. හැබැයි අර දැන්ට සීලේ කඩාගෙන යාගන්නේ මග නැතුව සිල්ලොතෙක් ගාටවත් යන්න බැරුව තෙපතට ඉන්න කෙනාට පොඩි ප්‍රයෝගයක් දාලා ළඟට ගිහිල්ලා එයාට කතා කරලා කිව්වට කමන්නේ නැහැ. ඔය වගේ තමයි මාත් හිටියේ. නැත්නම් පොඩි පාරක් හම්බුණා. ආතල් එකක්. මෙන්න මේ විදිහට කෙරුවොත් ওই සීලේ තියෙන ප්‍රශ්න නිසාම සීලෙන් ගැලවෙන්න පුළුවන් කියලා අන්නේ කියන ඒ sannivedanaye තමයි අද ලෝකේ හිග. ඒක තමයි ඇත්තටම ක්ලාසික් කියලා කියන්නේ. නැත්නම් ලෝක සාහිත්‍යයට යන්නේ ඒකයි. ඒක නිසා එතන අපමාදාධිකරණය කියලා කියන්නේ වැරදුණයි කියලා කිසි ප්‍රශ්නයක් නැහැ. ඒක අනිත් පැත්තට දාලා කියන්නේ ආයති සංවරය කියලා. ඉස්සරහට හැදෙනවා. ඒ අදහස විතරයි තියෙන්නේ. එතකොට අර කරපු සියලු පව් සෝදාපාලුවට ලක් වෙනවා. නැත්නම් සියලු පව් සමා වෙනවා. හැබැයි ඊට පස්සේ අර කරපු මෝඩකම් දෙන්නට දරියේ ආයෙ මෝඩකම් නොකරම් මරියේ කියලා ඉස්සරහට අර ගත්ත මෝඩකමෙන් ගැම්ම අරගෙන දිගටම කොඩියක් ගත්ත දදියක් ගත්ත කෙනෙක් පීරාගෙන ඉදිරියට යනවා වගේ යන්න ඕනේ. ඉතින් ඒක නතර කෙරුවොත් ආයෙසරයක් අර විඳපු පව් වලටත් එක්ක ගෙවන්න වෙනවා. ඒක නිසා ඔය සීලවන්ත වෙනකොට මේ ජීවිතේ පුදුමාකාර තෙදක් විසරද බවක් රාජකීය පරිසරයක් නැත්නම් බ්‍රාහ්මණ පරිසරයක් ගිහි පැවිදි
පරිසරයකට තෙදවන්තව යන්න පුළුවන්. කිසිම අපිට බය වෙන්න දෙයක් නැහැ. මොකද ඒ ඉන්න ඔක්කොමලා අබ්බ කාලා ඔළුව දන කට්ටිය. ඒගොල්ලන් කෙලින් කියතේ මලක මොකක්වත් නැහැ. මම මේ මොහොතේ මෙතන ඉන්න බව දන්නවා. වෙන මොකක්වත් මන් දන්නේ නැහැ. මට ඔය කියන කිසිම ඔය ඥානයක්වත් අභිඥාවක්වත් මොකුත් නැහැ. මම දැන් මෙතන ඉන්න බව දන්නවා. මට එච්චර තමයි තියෙන සීලය. මෙතන ඉන්න බව දන්නවා කියන එක නම් සීලයට වැඩි පොඩ්ඩක් එහා ගිය එකක්. හැබැයි සීලයට වැඩි ලේසියෙන් රකින්න පුළුවන් එක. ඔය ඕනේ පරිස්සයකට ගියාම මේගොල්ලෝ තියෙන උත්සව සභාව සංවිධානය කරන්නයි ප්‍රධාන මුත්ත එනකොට වෙවුලන්නයි මයික් එක අල්ලන්නයි ටෝච් එක ගහන්නයි මිසක්කා. ඒගොල්ලන්ට වර්තමාන මොහොත නැහැ. ඒ කියන්නේ හික්මීමක් සීතල ගතියක් නැහැ. අර විශාරද කෙනා ඒ මොකක්වත් ගණන් ගන්න නැහැ. ඒව නැත්තම් ඒක හදාගන්න එක මොකද්ද? අවශ්‍ය දේ ඇවිල්ලා තියෙනවනේ දැන් මෙතන. වැඩේට බයි. ඉතින් ඒක නිසා ඒක නාට එනේ විචාරදකම තමයි අපේ දරුවන්ට අපිට දෙන්න තියෙන උතුම්ම දායාදය. අද ඒක විතරයි නැත්තේ. දෙමාපියන්ගේ වැඩිහිටියන්ගේ නොපනත්කම් වල වන්දිගේ වන්නේ පොඩි දරුවෝ. අම්මලා තාත්තලා මොන යකාටවත් තේරෙන්නේ මේ දරුවෝ ඉස්සරහා මොකද්ද කරන්න ඕනේ? සභාවක් ඉස්සරහා මොකද්ද කරන්න ඕනේ? රජුන් ඉස්සරහා මොකද්ද කරන්න ඕනේ? බ්‍රාහ්මණෙක් ඉස්සරහා බ්‍රාහ්මණෙක් ඉස්සරහා මොකද්ද තේරෙන්නේ නැහැ. මේගොල්ලෝ අමුඩ ගහනවා මොහොතහත් ගව්වක් තියෙදි. සීලවන්තයාට එහෙම කිසි ප්‍රශ්නයක් නැහැ. ඒ වගේම මේ ජීවිතයේ සීලය හදාගත්ත මිනිහා සාමාන්‍ය සීලවතට වැඩි හැලින් ඉස්සරහින් ඉන්නවා. අර සීලවතේ පැත්තකට දාලා කිතයි වැඩිට මෙන්න මේකයි කරන්න ඕනේ. මං උතන ඉඳලා තමයි ආවේ. ඔන්න ඔතෙන් මෙන්න මේමයි කරන්න ඕනේ. සීලවන්තයාත් ටිකක් පැකිලෙනවා. මොකද එයා මේ දුස්සීලිය වතුර ගන්න දන්නේ නැහැ. නමුත් අර දුස්සීලියන් අතර නැගිටුවේ කරන්න හොඳටම තේරෙනවා. අර දුස්සීලියන්ට ප්ලග් වෙන හැටි. ඉතින් ඒක තමයි මේ අරණ්‍ය වාසී ජීවිතෙන් අපෙන් අයින් කරන දේ. නමුත් අරණ්‍ය වාසී ජීවිතයත් ගත කරලා පැවිද්දත් කරලා සතියත් ඇති කරන ආයෙත් ගිහිල්ලා ආරාධනාවක් අනුව කාට හරි ප්ලග් වෙන්න ඕන. එතකොට අර අපිරිසුදු රුධිරේ එන්න පටන් ගන්නවා. අපිරිසුදු චර්යාවල් එන්න පටන් අර ගන්නවා. එතකොට මේ කරප්පන් හැදිලා බෑ. එතකොට ගිහිල්ලා ඒකත් එක්ක ඉඳලා කතා කරලා එතෙන්ට අපි වැටෙනව නෙවෙයි. ඒ අමාරු පරිසරයේට අර එකලසක් ගුණයක් වික්ෂිප්ත භාවයේ නැති ගතියක් දෙන්න පුළුවන් වුණොත් ඒ මිනිස්සුන්ට හොඳටම තේරෙනවා. මේ මනසගා වෙන මොනවත් නැහැ. මේ සාමාන්‍ය අවිසිච්ච මිනිස්සු ගාවට ඇවිල්ලා නියන් නොසලී ඉන්න පුළුවන් ගතියක්. තීර එකක් කියලා දෙන්න හදනව නෙවෙයි. මැජික් පෙන්වන්න හදනව නෙවෙයි. උඹලා මම වෙනස් කියලා පෙන්වන්න හදනව නෙවෙයි. ඕකම තමයි. උඹලා ගාවත් ඔය උඹලා ඔය දුස්සීල වුණාට උඹලා ගාවත් සත්පුරුෂ ගුණ තියෙනවා. අනේ කරුණාකරලා දුස්සීල ගුණ සමාදන් වෙවි ඉන්න එපා. එහෙම නැත්නම් අකුසල් සමාදන් වෙන්න එපා. ගුණවන්තකම සමාදන් වෙයා. ධර්මිනිට ඌර්ල ගන්න කියවෙනවා. අපි ළඟ කොහෙද සත්පුරුෂ ගුණ අපි ඇවිල්ලා මේ අපරාධ කරපු මේ අතපල්ලේ වැටිච්ච මේ ගුටි කාපු කට්ටියනි කියලා. කියලා නෑ ඔයිටත් වගේ මාත් උතන ඉඳලා තිනවා. ඔහොම වෙලා තිනවා. නමුත් අනිත් පැත්තට යන්න පුළුවන් බුදු කෙනෙක් පිළිච්ච ලෝකයක්. ඉතින් ඒක නිසා ඒ සීලවන්ත කමේ තියෙන දේ මේ අපමාදාදිකරණය කියන එක තමයි මේ දුස්සීලයකට සිල්වන්ත කෙනෙක් ඇසුරු කරන්න සහ සිල්වත් ධර්මයක් ඇසුරු කරන්න සහ සිල්වතෙක් වෙන්න තියෙන ඒ රහසුම මාර්ගේ. අපි පමාදේ වෙනකොට කිසි ප්‍රශ්නයක් නැහැ. මම ඒකයි මට හම්බෙච්ච ගුරුරුන් අතර ධම්මික හමුදුරන්න කරු කරන්නේ. මොකද එතකොට මම හිටියේ සම්පූර්ණම මේ කොල්ලෙන් හරි මල්ලෙන් හරි කමන්නේ සැප විඳින්න ඕනේ කියන මට්ටමේ. ඒ වාදුකම් ඔක්කොම මට තිබුණා. ඉතින් ඒකමයි ගරු කරගෙන හිටියේ. මොකටද මන් දන්නේ මම. ඒ ස්වාමීන් වහන්සේ ඊට පස්සේ කිව්වා මෙන්න මේ අකුසල් කක්ම කරලා දෙනවා. ගාලල්ල මාත් ඒ ටික කරලා තිනවා. මෙන්න මම ගත්ත ෆොටෝ. ඕව ගණන් ගන්න වෙයි. ඕයිසි ඌව කරන්නේ නැතුව මොනව කරන්නද? ඔය තියෙද්දි මෙන්න මේ වැඩේ කරන්න පුළුවන් කියලා නේ අර මේ සතියේ ඒකට දාලා දීපු හැටි. ඊට පස්සේ මට හම්බෙච්ච එකම ගුරුවරයෙක්වත් එහෙම නැහැ. ඒ ගුරු ඔක්කොම මේ උපදීප්ම සිල්වන්ත වෙලා තව සිල්වන්ත වෙන්න කතා කරනවා. අනේ මට එහෙම ඉතින් බ්‍රහ්ම උප්පත්තියක් නැහැ. ඉතින් අන්න ඒක තමයි අවශ්‍ය වෙලා තියෙන්නේ. ඉතින් ඒක තමයි අද අරණ්‍ය වාසී භික්ෂුන්ගෙන් අයින් වෙලා තියෙන්නේ. ඒගොල්ලෝ සිල්වතුන් විතරක් අසුරු කරනවා. ඒ වගේම වෙන් වෙලා ඉන්න උත්සාහ කරනවා. හොඳයි. පටන් ගන්නකොට හොඳයි. නමුත් ගිහිල්ල ඉවරලා ඒ අඩුපාඩුකම් වෙච්ච අතපල්ලේ වැටිච්ච මිනිස්සුත් එක්කත් සම්බන්ධ වෙන දවසේ තමයි අප්‍රමාදාධිකරණය කියලා කියන්නේ. ඉතින් ඒකට මේ ඥානানন্দ ස්වාමීන් වහන්සේ
අපවත් වෙන අවුරුදු 3-4කට විතර ඉස්සෙල්ලා ඔය භාවනා මාර්ගය කියන පොත දීලා පළ කරා 13කට යතර යවුස පොත්වල තියෙන භාවනා මාර්ගය පොත. ඥානන්ද සාංශි අන්නේ පොතේ ලියලා තියෙනවා මේ සංකදම සූත්‍රය කියලා එකක්. ඒ හරිය ලස්සනට වෙන්නලා දීලා තියෙනවා. පව් කරන අය දිවි ලෝක යන හැටිත් පින් කරන හැටි අපාය යන හැටි. ඒ තමයි බුදුරජාණන් වහන්සේ දෙන නිගමනය. අපි පව් පව් කරන්නේ කියලා පශ්චාත්තාප වෙලා හරි කමන්නේ බුදු කෙනෙක් දැක්කොත් ඌ කෙලින්ම අපාය මේ දිවි ලෝක යනවා. අපි පින් කරන්නේ අපි මේමයි කියලා ගිහිල්ලා දබත් ගාලා අපාය වැටිච්චාම යම රජුරොත් අහන මොකද බොල මෙහි ආවේ කියලා. මේ ඉන්නකම් පින් කර ඉඳලා. ඉතින් ඒ දෙක බුදුරජාණන් වහන්සේ විස්තර කරන්නේ මේ මිනිස්සු අමනියෝ කර්මේශා කර්මඵලයේ කියන විශේෂ දන්නවයි කියලා හිතන්නේ ඒක කාටවත් තේරෙන විශයක් නෙවෙයි. ඒක බුද්ධ විශයක්. කර්මේශා කර්මඵලයේ කියන එක බුද්ධ විශයක්. අපි මේ දන්න පොඩ්ඩක් අල්ලගෙන තෝ කාලකන්‍යා තෝ සැපවන්තයා කියලා කිව්වට දන්න මිනිස්සයා මේ තුලින්ම බුද්ධ ධර්ම අඳුර ගන්නවා. අන්න ඒ බුද්ධ ධර්ම තමයි මේ අප්‍රමාදාධිකරණය කියලා මට නම් වැටහෙන්නේ. ඒක මම 3-4 පොලක බණ කියන්න උත්සාහ කරා. මේ කියන්න ගියාට මූලික කරුණු ටික මට හෙලිකරන්න හම්බුනේ නෑ. මේක ඥානදන්සේ ඉදිරිපත් කරන්නේ මෛත්‍රී භාවනාවට පූර්විකාවක් විදියට. මොකද අවසාන කාලේදී ඒ ස්වාමීන් වහන්සේ සම්ප්‍රදායන කුල මෛත්‍රියට විසුද්ධි මාර්ගයේ මෛත්‍රියට විරුද්ධ වුණා. ඥානාරාම ස්වාමීන් වහන්සේ කියන පොතේ මෛත්‍රියට විරුද්ධ වුණා. ඒ නිසා මාත් එක්කත් පොඩ්ඩක් විරෝධය කරා. මම ඉතින් අයියා ලොකුයි කියලා මේ ෂේප් එකේ දියාගෙන හිටියා ඒක. මම ජීවත් වෙන ඒ සංසි ජීවත් වෙනවනේ. ඉතින් ඒකේ තියෙනවා යෝච මෙත්තම් භාවේති අප්පමානම් පතිසතෝ තත්ත්ව සංයෝජනා හොಂತಿ පස්සතෝ උපදික්ඛයං. එවං පිචේපාන දුට්ඨ එවං පිචේපාන මදුට්ඨ චිත්තෝ මෙත්තායති කුසලෝ තේන හෝති. සබ්බේවපානා මනසානුකම්පං පහූත මරියෝ පකරෝති පුඤ්ඤන්ති. ඒක බුදුරජාණන් වහන්සේ පෙන්වන කතාවට ඒ ස්වාමීන් වහන්සේ මේ මගදී සාධක සූත්‍රයක් විදිහට විස්තර කරනවා මේ සංකදම සූත්‍රය. එරිය කරකෝල යන යෑමක් මම හිතන ඒ වුණාට අද මේ කොටස කියවන එක හොඳයි. මොකද නැත්තම් මම හිතාගෙන හිටපුවා කියවලා මාත් බොරුවක් කිව්වා වෙනවා. ඒ වගේ මේ කියනකොට මමත් ක්‍රමයේ අල්ලයි. මේ සංක සූත්‍රය පිළිබඳ කතාන්තරේ මෙහෙමයි සඳහන් වෙන්නේ. අපි පහලේ කුටේ දෙමු කියවන්න කියලා. කන්නාඩි දෙක හොයාගනි. කන්නාඩි තියෙන එකේ කවුද අත උස්සන්නේ? ඔය කන්නාඩි දෙක දෙන්න බා. මේ මං මේ දෙක දෙන්න. ආම්තු වරෙන් කොහෙන? ආයෙත් වඩින්නකෝ. මේ මට කියවෙන්නේම අර මේ යාළුකමට නපුරු දෙය ඒක. වරක් දැවුවොත් එහෙම දැන් මට වරදින නිසා තමයි මම ඔය දුන්නේ. ඔය ඉලක්ක ගහලා තියෙන මේ සංක සූත්‍රයෙන් කතාව කිය අන්දමන්ද වටන් කර ගන්නවා. මම නම කියලා මම අසවලා කියලා නැත්නම් මිනිස්සු ආගෙන ඉන්නවනේ. ඒක මම මඩ ව්‍යාපාරයක් කරනවා කියලා හිතන්නේ. අවසරයි සර්. මේ සංක සූත්‍රයේ පිළිබඳ කතාන්දරය මෙහිමයි සඳහන් වෙන්නේ. බුදුරජාණන් වහන්සේ එක් අවස්ථාවක නාලන්දාවේ පාවාරික අඹවනයේ වැඩ වාසය කරනකොට අසින්දක පුත්ත කියන නිගණ්ඨ ශ්‍රාවකයා බුදුරජාණන් අසිබන්දක පුත්ත කියන නිගණ්ඨ ශ්‍රාවකයා බුදුරජාණන් වහන්සේ දකින්නට ඇවිල්ලා ඉඳගත්තා. බුදුරජාණන් වහන්සේ නිගණ්ඨ ශ්‍රාවකයාගෙන් අහනවා, ගාමිනී මොකක්ද ඔබේ ශාස්ත්‍රෝන් වහන්සේ නිගණ්ඨනාත පුත්ත දේශනා කරන ධර්මය? එතකොට මේ ධර්මයේ කොටසක් ගාමිනී කියනවා, ස්වාමීනි අපේ ශාස්ත්‍රෝන් වහන්සේ මෙහෙමයි ප්‍රකාශ කරන්නේ. යම් කෙනෙක් ප්‍රාණඝාතය කරනවා නම් යම්තාක් කෙනෙක් ප්‍රාණඝාතය කරනවා නම් ඒ තැනැත්තා ඒකාන්තයෙන්ම නිරයට අපායට යනවා. යම් කෙනෙක් අදින්නාදානය කරනවා නම් හොරකම් කරනවා නම් නිරයට අපායට නියතයි. ඊළඟට කාමමිත්‍යාචාරය ඒ පාප කර්මය කළොත් ඒත් නිරයට. මුසාවාද බොරු කිව්වොත් යම් කෙනෙක් ඒත් අපායට යනවා කියලා ඊළඟට ඒකේ સિદ્ધාන්තයත් ඒ එක්කම ප්‍රකාශ කරනවා.
යං බහුලං විහෙරති යම් බහුලංද යබ් බහුලංද යං බහුලං විහෙරති තේන නීයාති. ඒ පාඨයෙන් කියවෙන්නේ යම් ආකාරයට බහුල වශයෙන් ජීවත් වෙයිද විහරණය කරයිද වෙසෙයිද ඒ විදිහට පරලොව තත්වය වෙයි. ඕක කිව්ව හැටිය බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා. එහෙමනම් ගාමිණී ඔය නිගණ්ඨනාථ පුත්‍රයන්ගේ ධර්මයට අනුව කවුරුත් නිරයට යන්නේ නෑනේ. එතන සියුම් තරකයක් බුදුරජාණන් වහන්සේ නගන්නේ. ඊළඟට ඒක විස්තර කරන්නේ මේ විදිහට. බුදුරජාණන් වහන්සේ අහනවා ගාමිණීගෙන්, ගාමිණී දැන් යම්කිසි කෙනෙක් ප්‍රාණඝාතය කරනවා, රැයේ හෝ දවහලේ හෝ ඉඳහිටලා විටින් විට ප්‍රාණඝාතය කරනවා. එතකොට මේ පුජ්‍යලයා දවසකට ප්‍රාණඝාතය කරන වේලාවද වැඩි, නොකර ඉන්න වේලාවද වැඩි. එතකොට අසිබන්ධක පුත්ත ගාමිණී කියනවා ඒ පුජ්‍යලයා ප්‍රාණඝාතය නොකර ඉන්න වේලාවයි වැඩි. ඔන්න ඒක අනුවයි බුදුරජාණන් වහන්සේ කියන්නේ එහෙමනම් ඒ පුජ්‍යලයා අපායට යන්නේ නැහැනේ. ඇයි වැඩියෙන් ජීවත් වෙන කාලය අනුවනේ නිරයට යන්නේ. ඒ විදිහටමයි ආයි මේ පින්වතුන්ට නොකියුවට බුදුරජාණන් වහන්සේගේ කතා ශෛලිය අනුව අදින්නාදානය පිළිබඳවත් අර විදිහට ප්‍රකාශ කරලා, කාම මිත්‍යාචාරය පිළිබඳවත් ප්‍රශ්න කරලා, මුසාවාදය පිළිබඳවත් ප්‍රශ්න කරලා නිගණ්ඨනාථ පුත්‍රගේ අර මතය නිෂ්ප්‍රභා කළා. මොකක්ද? යම් ආකාරයකින් බහුල වශයෙන් ජීවත් වෙනවා නම් ඒ ආකාරයටම අපායට යනවා කියන එක. යම් බහුලං විහෙරති කරවති තන්තන් නීයාති. එහෙමයි. මොකද? තේන නීයාති. තේන අපායට යනවා කියන එක නෙවෙයි තියෙන්නේ. යමක් වැඩිපුර කරනවාද ඒ අනුව ගමන තියෙනවා. වැඩිපුර හොඳ කරනවා නම් හොඳ තැනකට යනවා, නරක තියෙනවා නම් නරක තැනට යනවා. ඉතින් අර නිකණ්ඨනාථ පුත්‍ර කියනවා සතෙක් මෙතොත් අනිවාර්යයෙන්ම අපායට යනවායි කියලා. වරකමක් කරොත් අනිවාර්යෙන් අපායට. ඉතින් බහුලීගත කරපු දේ තමයි තීන්දුව කරන්නේ. ඉතින් බහුලීගත කරන්නේ හරක් මරන මිනිහෙකුණ දවස පුරාම හරක් මරන්නේ නැහනේ. වැඩි වෙලා මරන්නේ නැති ප්‍රමාණය තීන්දුව කරන්නේ. ඉතින් ඌ අපායට යන්න බෑනේ. වරකම් කරන මාසය දවස පුරාම වරකම් කරන්නේ නැහනේ. වරකමක් දෙයක් කරනවා අපා. ඉතින් කවුරුත් ටිකක් ඉතින් ගතම් එකක් හොයා ගන්නවානේ. කාමීත්‍යචාරෙත් එච්චරයි. බොරු කේලම් ඒ වගේ සුරාපානෙත් එච්චරයි. බොන මිනිස්සු නම් හැබැයි ආතල් එකට උදේ පාන්දරලා ඇඳගෙන ටිකක් ඔය දාගෙන ඉන්න ගතියක් තියෙනවා. ඒත් හැබැයි හොඳටම බොන මිනිහා. එහෙම නැත්නම් බොන මිනිස්සුන්ට උනත් ඒ හැම වෙලාවෙම ඉන්න බෑ. එයයි තමයි ඔය බීමත් වැඩිකම නිසා මැරෙන්නේ. ඉතින් ඒ තර්කයෙන් පේනවා මිනිස්සයා කොච්චරක් අර තමන්ගේ හොඳ පැත්ත බලන්නේ නැතුව නරක පැත්ත විනිශ්චය කරලා ශාස්ත්‍රූවරයා පවා කියනවා සිල්වතාට සිල්වන්ත නීයාතියක් තියෙනවා. දුසිල්ලතාට දුසිල්ලත් නීයාතියක් තියෙනවා අපායෙම තමයි. සිල්වතාන ඕන්න ගෙලින්ම දිවි ලෝකේ එහෙම කට්ටිය මේ ලෝකේ නැහැ. මොකද ඉන්න හරියක් කවුරු හරි කිල්ලෝට එහුණු තියෙනවනේ. ඉතින් මේ තර්කය සාමාන්‍ය දහම් පාසලේ අපිට උගන්වන කර්මේශා කර්මඵල කතාවයි. එහෙම තමයි භාවනා කරන අය හිත පිට ගියා කියලා පශ්චාත්තාප වෙන කතාවයි. එහෙම නැත්නම් භාවනා කරනකොට භාවනා හරියන්නේ නැහැ කියලා කරන චෝදනාත් එක බලනකොට අකුසල් සමාදානෙ තමයි කියලා තියෙන්නේ. ඕක මේ ලබුනෝරියේ ස්වාමීන් වහන්සේ වෙනම පොතක් ලියලා තියෙනවා අකුසල් සමාපත්තිය කියලා. මානවගේ ප්‍රධාන වැඩ පිළිවෙල තමයි විකෙච්ච වැරද්ද කතා කර කර ඒකම සමාදන් වෙවි ඉන්නවා. ඒක අන්තිමට ඔගේ කියනවා. ඔය අතිබන්ද පුත්ත කතාවේ ගාමිණී කියලා කියන්නේ නගර ගමක නායකයාට කරන නම ග්‍රාම සේවකයෙක් නම තියෙන ඔය. ගාමිණී කියලා තමයි බුදුහාමුදුරුවෝ කතා කරන්නේ. ගමේ ලොක්කා, ගම් දෙටුවා, ආරච්චි මහත්තයා. ඊට පස්සේ දැන් බුදුරජාණන් වහන්සේ කියලා දෙනවා. අර සමහරු කියනවා සතෙක් මරුත් ඒකාන්තෙන් අපායේ කියන එක තමයි සාමාන්‍ය තියලා කුරුසෙට තියලා එන ගහනවා. මොකද එහෙව් එකේ බුදු කෙනෙක් පහළ වෙච්චාම මේකට දෙන විප්ලවීය උත්තරේ තමයි ඉදිරියට කියනකොට හම්බ වෙන්නේ. තේරෙන්නේ නැද්ද කියවන්න කියනවා කියන එක? ඔන්න ඊළඟට ඒ වෙනුවට මොකක්ද බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කරන ධර්මය කියලා දැන් මේ පින්වතුන් කල්පනා කරනවා ඇති. ඒ එක්කම බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා ඒ වගේ දෘෂ්ටියක් ගැනීමේ ආදීනවත්. ගාමිණී දැන් යම් ශ්‍රාවකෙක් අර විදිහේ ධර්මයක් දේශනා කරන ශාස්ත්‍රූවරයෙකුගේ ශ්‍රාවකෙක් මොකක්ද යම් කෙනෙක් ප්‍රාණඝාතය කළොත් අපායට නිරයට යනවා ඒකාන්තයි.
සොරකම් කළොත් අපායට නිරයට යනවා. කාම මිත්‍යාචාරයේ හැසිරුණොත් අපායට නිරයට යනවා. බොරුවක් කිව්වොත් අපායට නිරයට යනවාමයි. එහෙම කියන ශාස්ත්‍රූවරයන් කෙරෙහි ශ්‍රද්ධාව ඇති කරගත් මේ බොනේ ගැන කියවෙන්නේ නැහැ නේ දෙපාරම කියුනේ නැහැ. මග අරලා කියවුවද නැත්නම් නැහැ නේ. එහෙම කියන ශාස්ත්‍රූවරයෙක් කෙරෙහි ශ්‍රද්ධාව ඇති කරගත් ශ්‍රාවකයා මෙහෙම කල්පනා කරනවා. මගේ ශාස්ත්‍රෝන් වහන්සේ මේ වගේ දෘෂ්ටියක් දරනවා. මේ වගේ මතයක් දරනවා. දැන් මම යම් ප්‍රාණඝාතයක් කරලා තියෙනවා. දැන් ඉතින් මම අපායට කැප වෙලා ඉන්නේ. එහෙම හිතන ශ්‍රාවකයා ඒ හිත අත්හරින්නේ නැතිව, ඒ දෘෂ්ටි අත්හරින්නේ නැතිව, ඒ වචනය අත්හරින්නේ නැතිව සිටියොත් ඇත්ත වශයෙන් අපායේ ගිහින් තිව්වා වගේ ඇත්ත වශයෙන්ම අපායට යන්න ඉඩ තියෙනවා කියලා බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළා. ඔය එතන ඇත්තටම මේ අපායට යන්නේ සීලේ දෝෂ නිසා නේ, දිට්ඨියේ දෝෂ නිසා. මේ සීලයයි දෘෂ්ටියයි දෙක තමයි කර්ණ්‍යමිත්‍ර සඳහන්නේ. දිට්ඨිංච අනුපගම්ම සීලවා දස්සනේන සම්පන්නෝ. මේ මම සත්‍යක් මරුවොත් අපාය යනවා කියන මරපේක නෙමෙයි කතා කරන්නේ. එතන සීලයට සම්බන්ධයෙන් මම මරුවොත් අපාය යනවා කියලා දෘෂ්ටියක් ගන්නවා. ගුරුවරයා කියපු දේ අහනවා. ඉතින් අනිවාර්යයෙන්ම අපායයි. දැන් බුදුරජාණන් වහන්සේ කියන එහෙම කැඩිච්ච කෙනා සීලෙත් හදාගෙන දෘෂ්ටියත් හදාන යන්න තමයි බුදු රැස් වී දෙන්නේ. බුදු කෙනෙක් පාළ වෙන්නේ. එහෙම එකක් අපිට උගන්වන්නේ නැහැ. අයි කියන්නේ සත්‍යක් මරුවොත් අපායයි. අනේ මට බැලලා තියෙන තරම් මේ ගෙදර ඉන්න කාලේ මොකද මම සාමාන්‍ය කුටුල්ලෙකුට හරි කැටපොලි විද්දොත් ඇහැට හරි වදිනවා. ආයෙ කතා දෙකක් නැහැ. මාළු බිල්ලක් දැම්මොත් මාළුවා ගිලලා නෙවෙයි ළඟින් කොක්ක වැදිලා ඉලිලා එනවා. ඒක හරි පුදුම දෙයක්. මදු ගැහුවොත් ආයෙ නෑ හා වගේ හන්දි හතරටම වැදිලා බෙල්ලට වැදිලා මැරලා මං යනකොට ඉන්නේ. ආයෙ මොකුත් නෑ පුදුමාකාර පින්වන්ත අත් දෙකක් මට තිබුණේ. උන්ටට try කරලා තියෙනවා. ඉතින් ඒ නිසා හැදිච්ච ගෙදර නැහැදිච්ච එකයි කියලා කුටිත් කාලා තියෙනවා. බැනලත් තියෙනවා. ඇත්ත තමයි ඇත්තට අපි ගෙදර අනිත් උන් එච්චරම මං වගේ වලත්ත නැහැ. ඉතින් ඒ නිසා මම පැහැදිලිවම අපායට යන්න දැන් උනත් මේ තරංග ගහමින් ඇති මේ කවුද යම රජුව කෂුවර එනවයි කිය. ඒ දැන් නම් එනවට බයත් ඇති. ඉතින් ඒව හිටපු මට මේ වෙච්ච දේ මේ ඔය බණ ඇහුවේ ඇත්තටම මේ ඕක ඇහුවෙත් නෑ මම ඔය පොත කියවන්න පටන් අරගත්තේ ඔය පල්ලෙහා තියෙන කොපිය කියවලා පල්ලෙහාට බන්නට සූදානම් වෙන්න ගිහිල්ලා එහෙව් කෙනෙකුට අද මේ සන්තෝෂින් ඉන්න තියෙන මෙතන ඉන්න ඕන එක්ක කෙරුවට ටික කඩප්පුලිකම් මං කරලා තියෙනවා. මම ඕන කෙනෙකුට ප්‍රසිද්ධිය අභියෝග කරනවා නිදහස් මන්දිරයට ගිහිල්ලා උනක් කියන්නවා. ඕන එකක් කියන්න බෑන මට කරලා තියෙන එක. ඊට වැඩි ටිකක් මං කරලා තියෙනවා. හැබැයි බුදුහාමරෝ ගන්නපු දේ තනික් අයට වැඩිය පොඩ්ඩක් ඉගෙනගෙනක් තියෙනවා, කරලක් තියෙනවා. එතකොට බුදුරජාණන් කියනවා සීලයටවත් සතාමරපු නිසාවත් නෙමෙයි අපායට යන්නේ. අරක නැවත සීපත් කරමින් එයා ඒ දෘෂ්ටිගත වෙනවා. දිට්ඨිං චානුපගම්ම සීලවා. දස්සනේන සම්පන්නෝ. මේකට බුදු කෙනෙක් උපදිලා තියෙනවා. මේක වෙන් කරන් තමයි බුදු කෙනෙක් ඉන්නේ. ඒක තමයි මේ කියන්නේ අපමාදාදි කරන හේතුන් යම් කිසි කෙනෙක් සිල්වන්ත වුණොත් මෙන්න ලැබෙන ආනිසංස. උපදින්නේ සිල්වන්ත වෙන්න ඕනේ නැහැ. උපදින් සීලවන්ත වෙනවා කියන කතාවක් නෙවෙයි මේ කියන්නේ. දුස්සීලෙක් සීලවන්තකරනද බුදුහාමුදුරු මේ සිල්ලුතුන් මගාරලා හිමීට දුසිල්වන්තය අල්ලගෙන ඌට කඩරත් අත දාගෙන හිමීට ඌ ඉස්සර අරගෙන ඇවිල්ලා සිල්ලුතුන්ට ඉස්සර තැනක තැම්පත් කරලා කියනවා පුළුවන් නම් වැඳපම්මුට කියලා. කියොම් තාටියක් කියොම්. ඔන්න ඒකේ ආදීනව පක්ෂය දැක්කුවා අර විදිහට නියතිවාදයක් හැටියට සැලකීමේ ප්‍රාණඝාතයක් කළොත් අපායට යනවා ඒකාන්තයෙන් කියන එක නිගණ්ඨ ධර්මයට අනුකූල එකක්. එතකොට බුදුරජාණන් වහන්සේ ඔන්න දක්වනවා ඒකේ අනිත් පැත්ත. ඔන්න ලෝකයේ තථාගත සම්මා සම්බුදු කෙනෙක් උපදිනවා. උන්වහන්සේ මේ විදිහටයි ප්‍රකාශ කරන්නේ. මේ තමන් වහන්සේ ගැනයි කියන්නේ. ප්‍රාණඝාතයට නොයෙකුත් ආකාරයෙන් ගරහනවා. නිඳා කරනවා. ප්‍රාණඝාතය කරන්න එපා කියනවා. අදින්නාදානය කරන්න එපා කියනවා. කාම මිත්‍යාචාරයෙන් වළකින්න කියනවා. මුසාවාදයෙන් වළකින්න කියනවා. අන්නේ ශාස්ත්‍රූවරයා ඒක ආතල් වැඩක් ඔව්වා. අට ඒ නිසා ඒ සංකදම සූත්‍රය පොඩ්ඩක් හොයලා අරගන්න මේ. ඔගේ තියෙනවද සංකදම සූත්‍රයේ මේ රෙෆරන්ස් පෙන්නනවද මොකද්ද සූත්‍රයේ තියෙන්නේ කියලා? එම් බලන්න දන්නේ නැහැ නේ. ඈ?
ඈ මුසාවාදෙන් වළකින්න කියනවා. අන්නේ ශාස්ත්‍රූවරයා කෙරෙහි ශ්‍රද්ධාව ඇති කරගත්තු ශ්‍රාවකයා මෙහිමයි කල්පනා කරන්නේ. මාගේ ශාස්ත්‍රූන් වහන්සේ මේවාට ගරහනවා ප්‍රාණඝාතය අදින්නාදානය ආදියට. ඒක සුදුසු නැහැ. මා විසින් කරලා තියෙනවා යම් ප්‍රමාණයක්. අපි හිතමු ප්‍රාණඝාතය ගැනයි මේ පුජ්‍යලයා කල්පනා කරන්නේ. මේ මගේ ශාස්ත්‍රූන් වහන්සේ ප්‍රාණඝාතයට ගරහනවා. නමුත් මම යම් අවස්ථාවක ප්‍රාණඝාතයක් කරලා තියෙනවා. ඒක හොඳ නැහැ. නමුත් මා ඒ කළ ප්‍රාණඝාතය ගැන පසුතැවිලි වෙනවා නම් විප්පටිසාරී. ඒ ගැන පසුතැවිලි වෙනවා නම් ඒක නොකලා වෙන්නේ නැහැ. මා ඒ ගැන පසුතැවිලි වීම තුලින් ඒ කරපු දේ නැති කරන්න බෑ. එහෙම කල්පනා කරලා ඒ තැනැත්තා ඉදිරියට ප්‍රාණඝාතයෙන් වළකිනවා. ඒ ශික්ෂාපදය රකින්නවා. ඒ විදිහටම අනික් ඒවාත් මේ පින්වතුන්ට හිතා ගන්න පුළුවන්නේ. ඒ ශ්‍රාවකයා අර හතර ගැනම කල්පනා කරලා තමන්ගෙන් ඒක සිද්ධ වුණාට මොකද නියත වශයෙන් හිතන්නේ නැහැ අපායට කැප වුණා කියලා. අනාගතයට ඒ පිළිබඳ හික්ම වෙනවා. මහන්සිය නේ? ඈ චේති වුණාට ගණන් ගන්න එපා. ඔන්න ඊළඟට කරන්න තියෙන ටික බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා. ඒ ශ්‍රාවක මෙතනදී මම කියන්නම් මේ බාහගෙන ඉන්න එක තේරුම් ගන්න එක තමයි ඒ අශිබන්ද පුත් ඇවිල්ලා කියන කතාව සතික් මරුත් අනිවා ඒකට එකක් කියනවා යමක් වැඩිපුර කරනවාද එතනින් අනු තමයි තීන්දුව වෙන්නේ කියලා. කියන්නේ සත්තු වර්ණ වැඩි කෙනෙක් නම් අපායේ සත්තු මරන කෙනාගේ අපායේ. හොරකම් කිරීම වැඩි කෙනෙක් නම් හොරකම් කරන කට්ටියගේ අපායේ. ඉතින් ඕන කෙනෙක්ගේ හිත යන්නේ වැඩියෙන් කරපු අපාය යනවා අපායේ තීන්දුව වෙනවා කියලා. වැරද්ද දානවා. නමුත් බුදුන්ස් කියන්නේ වැඩියෙන් කරන්නේ අපාය යන්නේව නෙවෙයි. එතකොට මනස යොදා ගන්න බැරිද? මම වැඩි වෙලා හොරකම් කරන බව ඇත්ත. සතු මරණට වැඩි හොරකම් කරලා තියෙනවා. කාමීතරේ හොරකම් කරනවා. නමුත් හොරකම් කරන අපායේදී මම හොරකම් කරන වෙලාව නෙවෙයි වැඩි. මේක මගාරවල යන ඔතන තමයි ඇඩ්වර්ටයිස්මන්ට් එක තියෙන්නේ. ඔතන තමයි ට්‍රික්, ඔතන ඩීල් එක කියලා කියන්නේ. ওই ඩීල් එක තමයි මේ දවස්වල යන්නේ. මේ පව් කරන්නේ එක කැලගෙන තෝ මෙහෙම පව් කරලා තිය අරුගේ මොලේ දන්න පටන් අරගන්න. ඊට පස්සේ දැන් කියපන් යන අපාය කියන්නේ සත්තු දෙවියන් මරලා තියෙන්නේ හොරකම්ද කරලා තියෙති අරු කියනවා මම හොරකම් කරලා තියෙනවා. ආයෙන මේට ඵලයක්. ඉවරයි. නාසි යුද්ධෙදී ජර්මන් කාර්යෝ ඔක්කොම ගෙන කෝච්චි පිටින් ගේන. මුණු දිහා බල ප්‍රශ්නයක් අහන. සන්තෝෂෙන් උත්තර දුන්නා වං අතට යන්න කියනවලු. කනගාටු වෙලා ඉස බාන්නෙත් නැතුව රැවුලත් කපන්නේ නැතුව කෙර හොටු පරානිනවනේ දකුණු පැත්තට යන්න කියනවා. සේරම ඒ ගාම සබන් කැල්ලක් දීලා යවනවා නාන්න. ගෑස් කාමරේට යවන්නේ. වං අතට යන මිනිස්සයා hina වෙලා නින්නේ. ඌ hina වෙලා කතා කරන්නේ ඌ කතා කරලා මොන දොස්තර කන්දි උනා සත පහක නැහැ ඌ ගිල්ල වැඩට දාන. ආයෙසර කවදා හරි රැවුල කපන්නේ නැතුව හිටියනේ. අඬ වැටලා හිටියනේ ආයෙත් දකුණු අත පැත්තට දාන. එච්චරයි. ඉතින් ඒ කඳවුරට ගිහිල්ලා මේ කතා කරන එක නා මට මතක නෑ මේ ඒ දොස්තර මහත්තයාගේ නම එයා සයිකියාට්‍රික් කෙනෙක්. ඊට පස්සේ එතනම ඉන්න තව ජර්මන් කාරෙක් ජූ කෙනෙක් ඇවිල්ලා හරි අමාරු රෑ කඳවුරට යනවා කිව්වොත් මරනවාමයි. මොරෙන් ඇවිල්ලා කියනවා මචං සන්තෝෂෙන් හිටපන් හරිද? හැමදාම ඉස්සරවල බාපන්. උදේට සපත්තු දෙක පොලිෂ් කරලා දාපන්. ඇඳුම් ටික හොදලා ක්‍රීස් එක තියලා මැදලා හිටපන් කණ්ඩ දෙන්නේ නෑ. බල්ලු වැඩ කරනවා සන්තෝෂෙන් හිටපන් කියලා. එතකොට ඌ කියනවා මම ස්වභාවයෙන් මේම තමයි. එතකොටත් මම බේරිලා. මගේ ගෑනිත් මරලා දරුවොත් මරලා හීරම් මරලා. ඉතින් ඕන තැනකට ගිහලා තෝ සත්තු මරලා තියෙනවද කියලා නැතුව ඔව් මරලා තියෙනවා. හොරක ආපහෝ කතා කරන තියා. හොරකම් කාමිත ගණන් ගන්න එපා ඉසේ පුරියම් පල්ලයට කොහෙද නෑදෑකම් ඔක්කොම කොල්ලදී. බොරු කියන කිව්වොත් බොරුවක්. මොකද්ද වැඩියෙන් කරලා තියෙන්නේ ඔබ වහන්සේම තීන්දුව කරගන්න. ඔය එකක්වත් මට ප්‍රමාණ කරන්න බෑ. ඒ වෙයිදි බෑ නොකරපු වෙලාව වැඩි කියන එක මට මතක් වෙන්නෙත් නෑ ප්‍රශ්න කරන එකට මතක් වෙන්නෙත් නෑ. පොසිටිව් තින්කින් කියලා කියන්නේ කවුරු මොන જાතියෙන් අපි කියන BBC එකේ කියලා ප්‍රශ්න කරනවා කියලා. නැත්තම් බොදු බල සේන BBS එකෙන් කියලා ප්‍රශ්න කරනවා කියලා ප්‍රශ්න කරන එක නෑන් අහන්න ඕනේ. තමුසේ කවුදෝයි මගෙන් ප්‍රශ්නයක් අහන්නේ. මට උත්තර දෙන්න පුළුවන්. උසාවියේ ප්‍රශ්න අහන විදියමයි. ඉතින් මම දවස් 3ක් මම සාකච්ඡා කරා අපේ ලෝයත් එක්ක නඩුවක් කතා කරන්න. හැටි තනිකර එතනදීම බොරුවක් කියව ගන්නවා. ඉවරයි උසාවියත් ඉවරයි නඩුවත් ඉවරයි අරු ගස්. අපි වැඩි වෙලා ඉන්නේ සත්තු මර වෙන්නේ වෙන්නේ. ඒ බුදුහාමුදුරුවෝ කිව්ව ඉඳ නෙවෙයිනේ. කවුරු හරි ප්‍රශ්නයක් අහනවා සත්තු මරලා තියෙන ඕ හොර අපෝයියෝ. ඒත්තරි වැත්ත මේත්තරි වැත්ත එහෙ වැඩි වැත්ත ගාවයි ලත් උතරන්න බොරු කියලා තියෙනවා.
කොයි එකද වැඩි ඒක ඔයාම තීන්දුව කරන්න. ඔයා ඕනේ අපායකට දාන්න මම දැන්නත් ඉන්නේ අපායේ. ඒක කිව්වොත් එහෙම නෑ ඔක්කොම කරලා තියෙද්දිත් බුදුන් පහළ වෙලා ඉන්නවා ලෝකේ. මම දන්නවා කරපු වැරදි ප්‍රමාණය. හැබැයි කවදා හරි තේරෙනොත් වැරදි කළ තියෙන ප්‍රමාණය අඩුයි කියලා. එහෙනම් සබ්බපාපස්සා කරනම් කියන ගාතාව කියනකොට සන්තෝෂයක් එනවනේ. පවු නොකරන වෙලාව වැඩිනේ අපි කොහොමඩක්වත්. එක එක්කත් ඒ සන්තෝෂෙ පුත් විඳින්නේ නෑනේ. හැම වෙලාවෙම අර කරපු පාපයක් ගැන නැත්නම් ගෙදර ගෑණි කරපු පාපයක් ගැන නැත්නම් අලපු ගෙදර එකා කරපු පාපයක් ගැන නැත්නම් ගියාත්ම කරපු පාපයක් ගැන කල්පනා කරගෙන මූණ අට කරගෙන එන ගාච්ඡ තොම් පිටිනක් හදාන ඉනවා. ඉතින් එතින්දී අර යම් බහුලං කරෝති තේන නීයාති කියලා කියන්නේ කොයි අකුසලෙද වැඩි යනු අපායේ තීන්දුව වෙනවා. වැරදි දෙවේ නම් වැඩි. මොකද්ද තීන්දුව වෙන්නේ? ඊනම් ආතන යාමෙද තුසිතෙද දිව්‍ය ලෝක කොයි දිව්‍ය ලෝකද කියන්නේ? අපා කතාව නෑ. මෙතන ගෙනියන්නේ දාලා තියෙන කොහොම කරුවත් අබ කාපු එකාගේ මොලේ දානවා. ඒකාර කරපු අපා වැරද්ද ගැනම කියෝ. ඒකට කියන්නේ මේ දේවදාදී අදහසක ඉපදිච්ච මිනිස්සයාට කොච්චර බුද්ධහම කරුවත් දෙයියෝ ඩිස්ප්‍රූව් කරලා ඉවරයක් නෑ. දෙයිය කෙනෙක් නෑ කියලා පෙන්නලා ඉවරයක් නෑ. වැඩේම මොනවා කිව්වත් කියන්නේ බලන්නකෝ අම්මත් මෙහෙම විශ්වාස කරනවා තාත්තත් විශ්වාස කරනවා මේක නෑනේ. ඔය වැඩේම අර නැති දෙයියන්ට ගහ ඉන්න එක තමයි. අර ගෙදර කැලේ තියෙන මුවා වෙනුවට ගෙදර තියෙන මුවාවට දානවා. අපිටත් ඇවිල්ලා කියනවා දෙයියෙක් නැහැ. ඉතින් අපිට ප්‍රශ්න නෑනේ. ඉතින් අයි හත් දෙයියනේ මේ රංගවල දෙයියෝ ඉන්නේ. එහෙම නැත්නම් මේ කතරගම දෙයියෝ ඉන්නේ. උගේ ගෑණි ඉන්නේ. දෙයියෝ නැත්තේ නෑ. ඌට බම්බු ගා ගන්න කියපන්. ඉස්සර මාත් හරි වෙයි දෙයියෝ වෙන කතා කරනකොට හරි බයින් කතා කරලා. සමහර එකව රෙකෝඩ් කරලාත් තියෙනවා. හොඳට බීලා හැබැයි වෙලාව. දැන් දෙයියන්ට ඉංජු කියලා කතා කරන්නේ මේ ලොකු ස්වාමීන් වහන්සේ කතා කරලා කිව්වා මේ භූමියට එන්න එපා. දන්නේ නැති කෙනෙක් අත තියන්න එන්න එපා. මේවා සෙල්ලම් කරන තැන නෙවෙයි. දෙයියන්ට පඳුල්ලන්න පඳුරු ගහන්න තැන නෙවෙයි. දෙයියන්ට ඕන නම් අපි කරන දේ සාදු කියලා පින් අනුමෝදන් වෙන්න කියවන් දෙයියෝ නෑ කියන්නේ නැහැ අපි. ඔය ඉන්නවා කියන්නේ යන්නෙත් නෑ. මොකද උන්ද හිටියට පොළොස් ගිඩියක්වත් කරලා අපිට උවිලා දීලා තියෙන කවදාකවත් නෑ. ඒව බරු කතා. ඉතින් ඒ නිසා ලෝකේ අපි වැඩිපුර ඉන්නේ මේ පව් නොකරන තැන කියන එක අදහනවා නම් ඒ සත්පුරුෂය අසුර කරන්න හිටපන්. ඌ සන්තෝෂෙන් ඉන්නේ. සතෙක් කපුවත් බොම සන්තෝෂෙන් ස්ටේන්ලස් ස්ටිල් බියකට එක සැරේ කපුවා ඉවරයි. ආයෙ කතා දෙකක් නැහැ. වෙවුලා කපන එක සැරේ ආයෙ ඌටත් කරදරයක් නැහැ. බයෙන් කපන එක අරින් පොඩ්ඩක් කපලා බලා ඉනවා. ආයෙ අරු වැරෙන්නත් ඉස්සලා කියන කපනවා නම් කපපියව එක සැරේට කියලා ඌ කියයි. ඉතින් ඒක නිසා එක තමයි යම් බහුලං කරෝති තන්තන් නීයාති. වැඩි අකුසල යනවා කියන එක තමයි ඕන කෙනෙක් ගන්නේ. අපාය කියන එක දැන් ඔතන ඥානන්ද සංසෙත් දාලා තියෙනවා. අපාය නෙමෙයි මේ කියන්නේ. වැඩිපුර කරන දේ අනුව ඒ තැනට යනවා. ඩෙස්ටිනි එකට. wherever you go there you are. ඉතින් වැඩිපුර කරන්නේ පවු නැති වෙලාවක් නෑ. ඒ යනවා යයි. අපායටම නෙවෙයි. අපායට යනවායි කියලා කියන්නේ නැස්චාතාර්ථය. ඊට පස්සේ සත්පුරුෂයා කල්පනා කරනවා මටත් කෙලවෙලා අපේ සාස්ත්‍රුණාන්තෙත් කියනවා සත්තු මරන්න එපා හොරකම් කරන්න එපයි කියලා. දෙල්ටබම් මරලා තියෙනවා. අනිවාර්යයෙන්. ඒක පාපොච්චාරණයක් කරන්න ඕනේ. ඒ පාපොච්චාරණය තමයි ජීවිතේ හැරවුල් ලක්ෂය. ඊට පස්සේ අහන්න ඕනේ දැන් ඒ ටිකට යන්න හදන්නේ. මෙහෙම පව් කරලා නැත්තම් වැරදිලා මම කියන හිත පිට ගියයි කියලා. හිත පිට ගිහිල්ලා පිට ගිය බව දන්නවා. දැන් ගුරුවරයාට ගිහිල්ලා අහන්නේ කොහොමද? හිත පිට යන්නේ නැති වෙන තමයි වාඩි වුනේ. හිත පිට ගියා. දැන් ওই කතාව ගියා ආවයි කියන එක ඔබ වහන්සේ කියපු නිසා නේ ඔය ප්‍රශ්නේ ඔච්චර බවන කණිසලා තිබුණේ නැහැ නේ. දැන් ඔබ වහන්සේගේ උත්තර දෙන්නකෝ. ඕවා සංගන්න කියොත් කොහොමද වෙන්නේ? ආයි ගුරුවරයා ගාවට යන්නත් හොඳ නැහැ, කමඨාන් සුද්ධ කරන්නත් හොඳ නැහැ. කමඨාන් සුද්ධ කරන පොලිමේ ඉන්නකොට දත් ගලවන්න ඉන්නවා වගේ දැන් දත ගලවයි කියලා කමඨාන් සුද්ධ කරන්න එන්නේ නැහැ. අහන්න පුළුවන් නම් මට මෙහෙම සතියක් කියන එකක් තිබුණා. ඔබ වහන්සේ කියන සතියක් කොලා. කිරුවට අසතිය තමයි වැඩි. ඔක දැන් දන්නවා. හැබැයි දැනගත්තට අහන්න ඉන්න ප්‍රශ්න අහන්න තියෙන ඔබ වහන්සේ විතරයි. ඔබතුමා විතරයි. මෙන්න ඔබතුමාට ප්‍රශ්නයක්. මොකද්ද? අසතිය වෙච්චාම මොකද කරන්නේ? මරණ්ඩේ සතිය නිසානේ අසතිය ඇවිල්ලා තියෙන්නේ. අන්න ඒ වගේ බුදුහාමුදුර කෙනෙක් පහළ වුණාට පස්සේ සත්තු මරපු කෙනා ගිහිල්ලා අහන ප්‍රශ්නේ නැත්තම් තමන්ගේ ප්‍රශ්න බුදුහාමුදුරට ඉදිරිපත් කරන හැටි තමයි අපිට මේ අදාළ වෙලා තියෙන සිල්ලතෙකුට ලැබෙන ගුණානිසංශ පහ. ඒකයි මම අතරමැද පැන්නේ කියලා බලමු තාටිය. ඔන්න ඊළඟට කරන්න තියෙන ටික බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා. ඒ ශ්‍රාවකයා එතනින් නවතින්නේ නැතුව තමා කරපු අකුසලය ගෙවා දාන්න කරන ඊළඟ උත්සාහයයි මේ පෙන්눔 කරන්නේ. ඒ තැනැත්තා ඒ ආර්ය ශ්‍රාවකයා ප්‍රාණඝාතය අතහැරලා ඒ දස අකුසලයම අතහරිනවා.
ප්‍රාණඝාතය, අදින්නාදානය, කාමමිත්‍යාචාරය, ඊළඟට බොරු කීම පමණක් නොවේ. කේලම් කීම, පරුෂ වචන කීම, නිෂ්ඵල වචන දෙඩීම ඒවායනුත් ඉවත් වෙනවා. වචනයෙන් කෙරෙන අකුසල් 4ෙනුත් ඊළඟට අවසාන වශයෙන් දැක්වෙනවා අවිජ්ජා, ව්‍යාපාද, මිච්ඡාදිට්ඨි කියන විෂම ලෝභය, ද්වේෂය, ඊළඟට මිත්‍යා දෘෂ්ටිය. ඒ දස අකුසලයම ඉවත් කරලා දස කුසල් මාර්ගයට අවතීර්ණ වෙලා සම්‍යක් දෘෂ්ටියෙන් යුක්තව සතිමත්ව ඊළඟට මොකක්ද කරන්නේ? අන්න එතනදී තමා ඔය මෛත්‍රී චේතෝ විමුක්තිය ප්‍රකාශ කරන්නේ. ඒ තැනැත්තා, ඒ ශ්‍රාවකයා අර අකුසල් ගෙවා දාන්න මොකක්ද කරන්නේ? මෙත්තා සහගතේන චේතසා ඒකන් දිසං පරිත්වා විහෙරති විපුලේන මහග්ගතේන අවේරේන අභ්‍යාපජ්ජේන. ඔය විදිහටම කියනවා පුලුල් වූ, මහත් වූ, අප්‍රමාණ වූ, අවෛරී වූ, පීඩා රහිත වූ මෛත්‍රී සහගත සිතින් එක් දිසාවක් පතුරවා වාසය කරනවා. එක දිසාවකට පතුරවනවා. දෙවෙනි දිසාවට පතුරවනවා. තුන්වෙනි දිසාවට පතුරවනවා. හතරවෙනි දිසාවට පතුරවනවා. උඩට යටට පතුරවනවා. අන්න ඒ විදිහට අන්න එතනදී කියන්නේ දිසා වශයෙන් අර චේතෝ විමුක්ති තත්වය දක්වා යන්න නම් මේ මෛත්‍රිය අප්‍රමාණව වඩන්න ඕනේ. අප්‍රමාණව වැඩිම තමා අර මෙත්ත සූත්‍රයෙන් කිව්වා වගේ මෙතන තියෙන්නේ. එක් දිසාවක් දෙවෙනි දිසාවට, තුන්වෙනි දිසාවට, හතරවෙනි දිසාවට, උඩ යට සරස මුළු ලෝකයේ කෙරෙහිම අප්‍රමාණ වූ, අවෛරී වූ, ඒකට කියන්නේ මහත්ගත සිත. මහත්ගත සිතක් වඩනවා. මෙතනදි මතක තියාගන්න ඕනේ ඔය පරණ පොත්වලක් තියෙනවා පරණ කියන්නේ නරකයි. මේ මෑත යුගයේ ඕවා තෝරන්න ගියාම තියෙනවා සීමා සම්භේද කියලා එකක්. සීමා බිනින්න ඕනේ කියලා සීමා 4ක් දක්වනවා. තමා, හිතවතා, මැදහතා, වෛරීකාරය කියලා. ඔහොම ආරම්භයේදී ඒක ගැන හිතයේදීම බොහෝ භාවනා යෝගීන්ට කරදරයක් බව අපට ප්‍රකාශ කරලා තියෙනවා. මෙතෙන් තමයි අතට ඥානදෝචෝකano තමයි ඩයලොග් එකක් සාකච්ඡාවක් ආරම්භ කරන්න මං ගිය වෙලාවක මට එන්න කියලාද මන් දන්නේ මම ගිය වෙලාවක කතා කරලා කිව්වා. මම මේක ඔයලා බලලා කියන්න මට කරන්න බෑ කියලා. දැන් මේ කතා කරන්නේ මම මේ මෙත්තා චේතෝ විමුක්තිය ගැන. පස්සේ මම ඒකට පිටට යන්න ඕන මෙන්න. පස්සේ ගිහලා බන්ති ගුණරත්න හම්බෙලා මම කෝ සාංශ පොඩි ප්‍රශ්නක් තියෙනවා මට වෙනම වෙලාවක් හම්බෙන්න ඕනේ කියලා. මම මේ වයසක මිනිස්සයා නම් මනම් කියලා කමන්නේ නැහැ. මම කොහොමද මෙහෙම කතාවක් ඥානන්ද කියනවා. ආනන්දහමඳුරු උභාන්ති මොකද කියන්නේ? ඒක විසුද්ධි මාර්ගය කියනලා මේ ඒ ගාතාව පෙන්ලා දුන්නා. විසුද්ධි මාර්ගයේ ක්‍රමයට ඥානන්ද සංසේ සමාන නැහැ. සබ්බා දිසා අනුපරිගම්ම වේචිතසා හතර දිසාට බලුවොත් තමන් විතර ප්‍රිය කෙනෙක් ලෝකේ නැහැ. එතනින් තමයි මෛත්‍රිය පටන් ගන්න කියන්නේ. කියලා මල්ලිකා බිසව කොසල් රජුරණ කියපු ගාතාව කියලා කියනවා මෙහෙම තමයි විසුද්ධි මාර්ගය. හැබැයි ඥානানন্দත් ආවට ගියාට කියන කෙනෙක් නන් නෙවෙයි. මේක තමයි මගේ මතය. මම අලු කරන හිටපු එක මම විනාතක් වුණොත් නමට කියන්නම් කියලා. ඊට පස්සේ මම කිව්වා මටත් ඒ අදහස තියෙන්නේ. මොකද මම පණ්ඩිතසාංශේ ගාව භාවනා කරේ. පණ්ඩිතසාංශ කිව්වේ ඉස්සල්ලාම මේ තමන් ඉඳගෙන ඉන්න එක සුවසේ වාඩි වෙන්න දන්නේ නැත්නම් මෛත්‍රී භාවනාවක් කරන්න බෑ. ඒකෙම මේ මමත් පව් කරලා තියෙනවා. හැබැයි දැන් ඉන්නේ පව් කරන්නේ නැති මාර්ගය කියලා තමයි මේ ඉඩෝර වෙලාවක වතුර බාල්දියක් කර ගන්නවා වගේ තෙමෙන්න ඕනේ. ඒ වගේම මේ වෙලාවේ මේක නොකර හිටියානම් කක්කවලේ තමයි. ඒකත් දැනගයි. එතකොට මට එනවනේ. ඉතින් එතකොට මට මේ උගන්නපු ධම්මික හමුදුර ගැන මට මතක් වෙනවනේ. ඥානාරාම ස්වාමීන්, ඥානানন্দ ස්වාමීන්, පණ්ඩිත ස්වාමීන්ලා මතක් වෙනවනේ උන්වහන්සේලා නෝරියෙන්නේ. මම අනිවාර්යයෙන්ම අර වදකකමනේ යන්නේ. ඉතින් එතකොට ප්‍රිය. හැබැයි අතිප්‍රිය ගන්න එපයි කියලා කියනවා. අතිප්‍රිය සහාය ගන්නව ප්‍රිය. ඊට පස්සේ මජ්ජත්. ඊට පස්සේ තමයි වේරි අතිප්‍රිය සහාය කියන්නේ. මොකද ඒවා කාමයේ බන්ධල වෙන්න ඉඩ තියෙනවා. දැන් මේ ඥාන සංස්කේම පන්ති ભેද කරන්න එපා. සබ්බන්ති සං අනුපරිගම්ම චේතසා කියලා කියන්නේ හැම පැත්තටම සමෝසේ මෛත්‍රිය වඩන්න කියන ඒ පොයින්ට් එක උතන ටිකක් හයිලයිට් කරනවා. ඒක තමයි බණේ තියෙන පෙන්වන්න හදන කාරණා. හැබැයි ඒක මේ පන්තිල් වලට සම්බන්ධ කතාව නෙවෙයි. හැබැයි ඒ දක්වා යන කතාව හරි වටිනවා. ඉතින් ඒක ඔය
සීමා සම්මුතිය සීමා සම්බේධනයේ කියන එක ඥානාරාම ස්වාමීන්ගේ සමත විදර්ශනා භාවනා මාර්ගයේ පෙන්වන්නේ වැරදි තැනක. මම ඒක කියවලා මං ගිහිල්ලා කිව්වා ආර්ය සීල ස්වාමීන් වහන්සේට ස්වාමීන් මෙතන මේ මෛත්‍රී භාවනාව බොහොම ලස්සනට ඥානාරාම ස්වාමීන්සේ පෙන්නනවා. හැබැයි මේ සීමා සම්බේධනයේ පෙන්ලා දීලා තියෙන්නේ වැරදි හක්කේ ගහලා තියෙන්නේ වැරදි තැනක් කියලා. මටත් නම් ආයසුන් මොක දැකලා තිබුණා. ඉතින් අපිට බෑනේ මොනවක්වත් කියන්න. ඥානාරාම ස්වාමීන් වහන්සේනේ. ඒක තමයි විවේචනය කරන්නේ. අතීත පොත්වල නෙවෙයි වර්තමාන පොත්වල පවා මේ සීමා සම්බේධනය කියනවා මම මධ්‍යස්ත ප්‍රිය අතිප්‍රිය සහායක වේරි. එimhe සීමා සම්බේධනයක් කරලා පහසු තැනින් පටන් ගන්න පතුරවන්නේ කියලා කියනවා. ඉතින් ඔය මම ඒක නියඳ දැන් මගේ පැනට මේ විදිහට අර ඔක්කොටම මේක සැරේ මයිටි කරනතෝ Tamanට කරලා ඒක බෝ වෙලා යනකොට මධ්‍යස්ථායට ප්‍රියයට යන්නේක සාමාන්‍ය ප්‍රායෝගිකයි තින්ට පොන කඩදාසියකට පෑනක් තිබ්බාම තිබ්බ තැන ලකුණක් එනවා. තියාගෙන හිටියොත් ඉන්ට පාර පැතිරෙනවනේ. දිගට යනවා ෆවුන්ටන් පෙන් එකක් තියා හිටියොත් ඒක තමයි ක්‍රමය. ඒකට ඉන්ක් ඩ්‍රොප් සිස්ටම් කියලා කියන්නේ. තින්ට බින්දුවක් දාපුවම ඒක පැතිරෙනවා. ඉතින් ඒ වගේ තමයි අපි ලෝකේ තියෙන දහසකුත් අරමුණු සියල්ලම සතිමත් වෙනවට වැඩිය නම් කරලා ද අරමුණකට ඉස්සල්ලාම හිත පවා ගන්න ඕනේ ආනාපානෙට. ආනාපානෙට හිත පොවලා අනිතව නැති කරන්න ආනාපානේ නම කියලා කතා කරන්න. ආස්වාස ප්‍රස්වාස ආස්වාස ප්‍රස්වාස වම දකුණ වම දකුණ. එතකොට අපි ඒකේ හොස්ස උලනවනේ තියලා. උඹ උලලා වම දකුණට ගියාට පස්සේ හිත පොඩ්ඩක් ඉස්පාසිනෝ අනේ යන්තම් දැන් සතියේ පිහිටියා. දැන් නම් දන්නවා ආස්වාසනට ආස්වාසේ ප්‍රස්වාසනට ප්‍රස්වාසී කියලා දැනගත්තට පස්සේ හිතේ ඇති වෙන තත්ත්වයට කියනවා මයින්ඩ් ස්පේස් කියලා. හිතේ ටිකක් ඉඩක් එනවා. දැන් මට ඉඳගෙන ඉන්න පුළුවන්. ආශ්වාස ප්‍රශ්වාසයේ ඉන්න පුළුවන්. එහෙමනම් මට වැඩියෙන් වෙන්නේ සද්ද බාධාවද කියලා පොඩ්ඩක් අල්ලපු ගෙදර ගැන පොඩ්ඩක් බලන්න පුළුවන්. වේදනා බාධාද. හිතවිලි බාධා කියලා ආනාපානේ ඉඳගෙන පොඩ්ඩක් ඒ බලනවා වටපිට බලනවා ඒ හැටි. එතකොට යා සතියෙත් ඉඳගෙන අරමුණෙත් ඉඳගෙන මං ඉන්නේ මොන වගේ තැනකද කියන වගේ යනවා. ඒ වගේ තමයි මගෙන් පටන්ගෙන මධ්‍යස්ත ප්‍රිය අතිප්‍රිය සහායක වේදී යන පැතිරලා ගියාට අන්තිමට නොබෝ කාලෙකින් අර මූල කර්මස්ථානේ අමතක වෙනවා. මෙනෙහි කිරීමත් අමතක කරනවා. මූල කර්මස්ථානේත් අමතක වෙනවා. ඉතින් එතෙන්ද යනකම් අර ක්‍රමානුකූලව යන ගතිය, රේඛීය ක්‍රමය තමයි මහසී ක්‍රමය කියන්නේ. මහසී භාවනා කරපිටි මෙනෙහි කිරීම දැම්මා. පාවොක්සයිඩ් මෙනෙහි කිරීම පෙන්වන්න බෑ. ඥානানন্দ සාංශකේ තියෙන විදර්ශනා භාවනා විදර්ශන උපදේශ කියලා පොතක්. ඒකෙත් මෙනෙහි කිරීම නෑ. හැබැයි යාන්ත්‍රණය පෙන්ලා තියලා තියෙනවා. ඊට වෙඩි පොඩ්ඩක් ඕෆ් කියලා තියෙන ඕකෙදි මොන වර්ගයක්වත් වෙන්නේ කරන්න බෑ සීල සත්‍යන්න මෛත්‍රී කරන්න කියලා. ඉතින් ඒක හොඳයි සාමාන්‍ය ධ්‍යාන මට්ටමට ගියේ නැත්නම් ආර්ය පුද්ගලිකට පුළුවන්. නමුත් පටන් ගන්න එක නයි ඉස්සලා පහසු ගලක් පානකොට පහසු තැනින් පලාගෙන එපා ඉතිරට යන්න. දරයක් පලනවා නම් මරේට එපා ඒ ගහන්න. ගැටයක් තියෙන තැන පලන්න ගත්තොත් හොම්බකට රිවර්ට් වෙනවනේ හනුමතර පැලුවා වගේ වෙනවා. අන්නේ මරේ අල්ලන තැන පිළිබඳව මගේ ඥානানন্দ ස්වාමීන්ගේ මත බෙහෙදයක් තියෙනවා. හැබැයි සමස්තයක් වශයෙන් ওই බණ ටික හොඳයි නැද්ද මං අහන්නේ. ඒක ටිකක් කියෝ මිති ඥානানন্দ ස්වාමීන්ට කරු කරන්න ඕනේ. ඒකයි අපි කියන්නේ ඒ ක්‍රමය හොඳ නැහැ කියලා ආරම්භයේදී. බුදුරජාණන් වහන්සේ දැක්වූ ආකාරයට පොදු වශයෙන් විග්‍රහ කරනවා මිසක් පෞද්ගලික වශයෙන් Tamanට ඉස්සර වෙලා මෛත්‍රිය කරලා Tamanගේ හිතවතා ඊළඟට ඔහොම වැටකඩලු හදා කඩන්න ඕනේ නැහැ. තියෙන වැටකඩලු කඩාගෙන යන විදිහට හතර දිශාවටම පතුරන එකයි මෙතන කරන්න තියෙන්නේ. ඒ හතර දිශාවට පැතිරීම Tamanගේ හිතට නිසියාකාරයට ගැලපෙන ආකාරයට අපි උපමාවල් කිව්වොත් මේ විදිහට කරන්න පුළුවන් කෙනෙකුට දැන් බොහෝ තැන්වල කරන්නේ මේක වචනයට නගලා නැගෙනහිර දිශාවේ යම් සත්වයෝ වෙද්ද බටහිර දිශාවේ දකුණු දිශාවේ උතුරු දිශාවේ එහෙම ඒක නිකන් වචන මාත්‍රයක් වෙනවා. එහෙම නොවේයි. Taman ඉන්න ඉරියව්ව ගැන සලකලා බුදුරජාණන් වහන්සේ මෙතන කිව්වේ ඒකං දිසං. එක් දිශාවක් කියනකොට එතකොට පළමුව තමා ඉදිරිපිට තියෙන දිශාව කියා හිතා ගන්න පුළුවන්. ඒ දිශාව දෙවෙනි දිශාව තුන්වෙනි දිශාව හතරවෙනි දිශාව අන්න එහෙම තමන්ගේ
තමන්ගේ ප්‍රත්‍යක්ෂයට ගෝචර වන ආකාරයෙන් දිසාවලට මේ මෛත්‍රී සිත විහිදුවා හැරීමයි. ඥානන්ද සාංශ කියනවා ඉඳගත්තාම මේ කකුල් දෙක යන්නේ අංශක 90ටනේ. මේක තමයි ඉස්සරහා දිශාව. මේක මේ පැත්තට යනොත් මේ පැත්තේ අංශක 90 ඊට පස්සේ හතර දිශාව කියලා ඔකට තව ටිකක් විස්තර කියනවා. ඉතින් මම මේ පැත්තට යන්නේ නැති නිසා මයිත් එක වැඩිපුර සාකච්ඡාට ගියේ තෝත් මේ එක එකනා කියන දේවල් අහන්න කියලා මට බැන්නා. ඊට පස්සේ මම බන්ති ගුණරත්න හම්බෙලා ගිහලා බෝධි හම්බෙලා ඒත් වෙන සාකච්ඡාවක් ගියේ. නමුත් මම මේක දැම්මා. ඊට පස්සේ කිව්වා මේ එහෙම අදහස් නම් දෙකක් තියෙනවා තමයි. හැබැයි අපි තේරවාදී සම්මතය පිළිගන්න අපි බුද්ධඝෝසාචාර්ය වංශය කියන දේ ඉස්සලා Tamanට පටන් ගන්න තමයි කරන්න කියලා ඒ ශාංශෙත් අර බන්ති ගුණරත්නක අනුමත කරා. ඊපස්සේ ඔක්කොම ඉවරලා රවුම ගාලා පණ්ඩිත ශාංශ ගාවට ගිහිල්ලා මං කිව්වා ස්වාමීන් වහන්සේ මෙන්න ඉන්දිස්ලා මට නිකන් ගෙදර වැඩක් දුන්නා මගේ ගුරු ආමතුරු ඔබ වහන්සේ දන්නේ නැහැ. මම මේ කට්ටියන් ඇහුවා මං ඔබ වහන්සේගේ අදහස විමසනවායි කියලා. එතකොට මම පණ්ඩිත ශාංශේ ආයක ඔය 524ම කරලා තිබුණා. මෛත්‍රී භාවනාව පණ්ඩිත ශාංශ දෙක ගොඩක් කරලා ඊට පස්සේ කිව්වා ඉතින් මේ නම කරලා තියෙනවනේ. කියලා දීලත් තියෙනවනේ. මොකද කියන්නේ? මොකද මට හරිය ගිය ඉස්සලා මට කරගන්න එකෙන් තමයි. ඒක ඉතින් අපි දන්න ටික කියමු කිව්වා. ඒකම තමයි මල්ලිකා බිසවත් කිව්වේ ලෝකේ කවුරුද දිහා බැලුවත් Tamanට Taman විතර ප්‍රිය කරන කෙනෙක් ලෝකේ කොහෙවත් නැහැ. නමුත් බිම්බිසාර රජුරු හිටියේ මල්ලිකා බිසව කියයි කියලා බිම්බිසාර රජුරු තමයි ප්‍රියම කෙනයි කියලා. එහෙම කියනවනම් පචයක්. කොයි දිශාවේ පරීක්ෂා කරුවත් මට මං විතර ප්‍රිය කෙනෙක් නැහැ. එතනින් පටන් අර ගන්නවා කියන එක ඉතින් පොඩි සෙල්ලම්පත් වීමක් තමයි. ඊට පස්සේ මං ඇවිල්ලා ආයෙත් ගිහිල්ලා ඥානන්ද සංසය හම්බෙලා මම ගවුණා ගියා. ඔය ඉතින් උඹ ලෝකෙ වටේ ඇවිදිනවා මම නෑනේ මම එක තැන ඉන්නවා මම වටේ ලෝකෙ ඇවිදිනවා කියලා මට ඉතින් කිව්වා මං හොඳයි දෙන්නම කරන්නේ එකමනේ කියලා. මං කිව්වා මේ ආවලා හම්බුණා. ඒගොල්ලෝ ඔක්කොම දරන එකම තේ. උඹට මෙච්චර මං වගේ ගුරුවරයෙක් ඉඳද්දි ලෝකෙ වටේ යන්න ඕනද ඔය ප්‍රශ්නේ උත්තරේ හොයන්න. මං කිව්වනේ කිව්වා. ඉතින් මට කියන්න ඉතලා ලෝකෙ වටේ ගිහිල්ලා ඇවිල්ලත් ඔබ වහන්සේ කියන දේ මං අහන්නේ නැහැ කියන එක. ඒක දන්නවා. ඒ සංසය මම හොඳටම දන්නවා. ඒ නිසා මයිත් එක ඉස්සෙල්ලා දාලා බලුවා මෛත්‍රී කරනකොට මෙහෙම දිශාව මේ ටෝච් එක ගහගෙන මේ පැත්තට යනවා මෛත්‍රිය. ඊගා පැත්තේ මේ පැත්තට කියලා ගියා. ඉතින් මට ඒක එච්චර නිකන් එච්චර හොඳ මොඩල් එකක් නෙවෙයි. ඇත්තටම මෛත්‍රී කරනකොට අවේරෝ හෝමි අභ්‍යාපජ්ජෝ හෝමි අනීගෝ හෝමි සුඛී යත්තානම් පරිහරාමි. ඊට පස්සේ 12 જાතියක් සත්තු පෙන්නනවා. ප්‍රියාප්‍ය මධාත් දිග කොට ආදි වශයෙන්. ඒතකොට 12 කත 48යි. ඒ 48 දස දිශාවට යනවා 480යි. ඊට පස්සේ තමන්ගේ පැත්තට 480යි. 48යි. ඒකට 480යි 48යි 524ක් එනවා. ඉතින් ওই 524ම කරන්න ඕනේ පණ්ඩිත සාංශික. යකාමාක් තමයි. මිනිස්සයා යකාමාක්. හැබැයි මෛත්‍රී භාවනා ටික කරලා තියෙනවා. ඉතින් ඒව කියලා දෙනකොට එක එකට දවස් ගණන් අරගෙන හොඳට භාවනා කරුවට පස්සේ ওই ටික කියලා දෙනවා. ඉතින් එතකොට නිකන් අමුතු ලෝකයක් නිකන් වාහනේට ග්‍රීස් කරා වගේ උන්ටට ලීසි දාලා වගේ දුවනවා. ඉතින් ඒ දේ කරනකොට මගෙන් තමයි පටන් අරගන්නේ. ඉතින් එතකොට ඒ තියෙන 12 ආකාරය අභ්‍යාපජ්ජෝමි අනීගෝමි සුඛියත්තාන පරිම කියන හතර පුදුමාකාර අර්ථ ඡායාවල් පෙන්වනවා. ඇයි අවේරෝ හෝම කියන්නේ ඇයි අභ්‍යාපජ්ජෝ හෝම කියන්නේ ඒ එකට විස්තර දෙනවා. ඒව හරි විචක්ෂණයි. ඉතින් ඒවා බුරුමේ පුදුම විස්තර වශයෙන් තියෙනවා. ඒක ලියවිලා තියෙන හොඳ වෙලාවට සුජීව හාමුදුරු ලියපු පොතක මම ළඟ ඒකේ පිටපත තිබුණා මම කාටද දීලා ඒක නැති වුණා. පස්සේ මගේ ෆොටෝස්ටැට් එකක් ගෙනත් දාලා තියෙනවා හතර බ්‍රහ්ම විහරණ කියලා. මම හිතන්නේ මේ හෙට අද 14 නේ. ඔව් අද තියෙනවා අද 14යි. අද තියෙනවා අපේ ඥාන මේ ධම්මික ස්වාමීන් වහන්සේගේ බණක් servants of Buddha කියන එකේ ඒ ස්වාමීන් වහන්සේ සතර බ්‍රහ්ම විහරණ ගැන කතා කරනවා කියලා තියෙනවා. ඉතින් මට මනෝරි කතා කළා ඔබ වහන්සේ නිකන් ලොග් වෙලා හිටියත් ඇති ඒ වෙලාවේ ධම්මික හාමුදුරුවෝ සතුටු වෙයි කියලා. ඉතින් මම බලාපොරොත්තු වෙනවා මොන හරි මෙච්චර දුර යයිද දන්නේ කොහොමද කියන්නේ කියලා. එතකොට මේ මෛත්‍රී කරනකොට අවේරෝ හෝමි කියන්නේ ද්වේෂ චරිතය. අභ්‍යාපජ්ජෝ හෝමි කියලා කියන්නේ ව්‍යාපාද ලෙඩ රෝග සහිත කෙනා. අනීගෝ හෝම කියලා කියන්නේ මානසික ලෙඩ රෝග තියෙන. සුඛියත්තානම් පරිහරාම කියන්නේ ප්‍රඥා චරිතය. ඒ චරිත හතරට තමයි ඔය හතරක් දීලා තියෙන්නේ. ඒ හතර දීලා හිත ප්‍රිය මදහත් ආදි වශයෙන් 12කට කඩනවා. ඉතින් ඔය හැම එකකම අර්ථ ඡායා කියලා දෙනවා. ඒක හරි නිකම් කපා බෙදා බැදිලක්. ඉතින් 아무තු මේ ඕජාවක් තියෙනවා ඒකේ. හැබැයි ඉතින් මෛත්‍රිය තමයි.
ඥානදසංශ කියන්නේ ඔක්කොම කඩ කඩ වෙන් කර කර එක එක මෛත්‍රී කරන්න ඕනේ නැහැ. කප කප වෙන් කර කෑලි කෑලි ගන්නවා සමස්තයෙන් කරන්න කියලා. ධර්මානුකූලව හරි. නමුත් අපිට බැස ගන්න මාර්ගයක් නැති වුණොත් කොහෙන් හරි මෘදු තැනකින් බැහැ ගන්න ඕනේ නේ. අන්නේ කතාව තමයි මේ මෙනෙහි කිරීම හරහා කායानुපසනාව හරහා බැහැ ගන්නවා. පහසු අරමුණකින් බැහැ ගන්නවයි කියලා යථාපාකටම් විපස්සනා බිනිවේසෝ කියන්නේ. අන්න ඒ කතාව ඥානදසංශ උඟාවක් සමස්තයක් වශයෙන් බල්ලා එහෙම කඩ කඩ බෙල බෙදා කරන්න ඕනේ නැහැ. මුළු ඉදලම එකට කඩන්න පුළුවන් නම් ඒ කූරු කූරු ගලවලා කඩන්න ඕනේ නැහැ නේ. කූරු කූරු කඩල්ද වෙන්නේ කඩන්න බැරි නම්. ඉතින් කට්ටියට මෛත්‍රිය තියා මේ ගෝල් ෆේස් කියලා ගා ගන්න සයිස් එක තියෙන්නේ. ඒකකොට කොහෙද මේ මෛත්‍රී කතා කරන්නේ? ඒ නිසා කියනවා එන ගෙදරට ඉඳගෙන ඉරටු කුරක් හරි කඩපන්. ඉතින් ඒ දෙක අතර මත ભેදයක් තමයි උතන තියෙන්නේ. නමුත් මම හිතනවා සංකදම සූත්‍රයේ තව කෑල්ලක් ඉස්සරහට තියෙනවා කියලා නැද්ද? දිගටම යන්නේ දැන් මෛත්‍රී භාවනාවද? ඔව් එතකොට මට කියන්න ඕනේ කාරණා ටික තමයි නිකණ්ඨනාත පුත්තත් බුදුරජාන් වහන්සේත් පංචිල් පද හතරක් පැහැදිලිව පිළිඅරන් තිබිලා තියෙනවා. ඒ නිසා මේ පංචිල් පද පහ කතාව බුද්ධ ආගම කතාවක් නෙවෙයි. ඒකේ සුරාමේර කතාව නෑ. සුරාමේරේ මොකද්ද? ඒක අපි දවස පුරාම ඉන්නේ මදේට ප්‍රමාදයට ලක් වෙලා. බිව්වත් නැතත්. ඒ නිසා ඒක නම් යම් බහුලං කරෝති තන්තන්නී යාති කියන විදිහට සත්‍යමත් නැති කෙනා වැඩි හරියක් ඉන්නේ බීලා. ඒක ගැන දන්නකොට තමයි අපිට තේරෙන්නේ කුමන නැටුම් කෙලි කවට සිනාදා. ඒ නිසා ධම්මික ආමරෝ කියන සත්තු මනසට මට අනුකම්පා කරන්න පුළුවන්. වරකම් කරන මනසට අනුකම්පා කරන්න පුළුවන්. කාමීත්‍යචාරය කරන මනසට අනුකම්පා කරන්න පුළුවන්. බොරු කියලා. හැබැයි බොන මනුස්සයෙකුට නම් මම කතා කරන්න යන්නේ නැහැ. කියලා වැඩක් නැහැ. ඒ මනුස්සයා මේ බීලා නැතුවත් මදේට ප්‍රමාදයට ලක් වෙලා ඉන්න මේ අමන જાතිය තව මත්පැන් හරහා මුළු ආගම් පැතිරවීම ඕක හරහා. ලංකාවේ ආගම් පැතිරීමේ ව්‍යාපාරේ එකක් තමයි ওই මත්ද්‍රව්‍ය. මත්පැන්. අදත් එහෙම. ඉතින් බුදුරජාණන් වහන්සේ ඒව ගැන කිසිම තැනක එහෙම සම්බන්ධයක් නැහැ. හැබැයි මජ්ජපානාච සංයමෝ කියලා තමයි සඳහන් කරලා තියෙන්නේ මංගල සූත්‍රයේ. මත්පැන් නොබොනවා කියන කතාව නෙවෙයි. ඒකේ සංයමයක් කරගන්න කියලා. ඒකට අර්ථකථන දෙන්න බෑ තේරවාදයට. ඒ වගේම ආජීවට්ටමක සීලිත සුරාපන්නේ නැහැ. ඒකට තේරවාදී උත්තරයක් දෙන්න යන්නේ නැහැ. පණ්ඩිත ශාන්ති කියනවා ඒක කාමීත්‍යචාරයට වැටලා තියෙන කියලා. මොකද අපි කොයි වෙලාවෙත් බීලා ඉන්නේ. අපි මොකද්දෝ මදයකට මොකද්දෝ පමාදයකට අහුවෙලා. ඒක නිසා ඒ ශික්ෂාපදේ ඔක සම්බන්ධ වෙලා නැත්තේ ඒ වගේ ගැඹුරකින්ද මොකද්ද කියන්න දන්නේ නැහැ. කෙසේ නමුත් නිගණ්ඨනාත පුත්තයි බුදුරජාණන්සේ එකම ශිල්පද තමයි කරලා තියෙන්නේ. දැන් බෞද්ධයා කරන්නේ නිගණ්ඨනාත පුත්තගේ ධර්මේ තමයි. සතෙක් මරුවොත් අපාය යනවා කියලා ඉතින් ඒකෙන්ම කල්පනා කරගෙන ඉඳලා අපාය යනවා. බුදුන් ඉපදෙලා ලෝකේ ඉන්නවා. එහෙමනම් මෛත්‍රී කරපන්. වරකම් කරලා තිනවා නම් දානෙ දීපන්. කාමීත්‍යාචාරය කරලා තිනවා නම් කාමවස්තුන්ට අරසාව දීපන්. බොරු කේලම් හිස්සදින පරිසවච බැන්නම් කටපුක වහගෙන හිටපන්. එච්චරයි කියන්නේ. කට වහගෙන හිටපන්. ඇත්ත කතා කරන්න බැන්න කට වහගෙන හිටපන්. ඉතින් ওই ටික තේරුම් ගත්තේ නැත්නම් ඉතින් කියන්න තියෙන්නේ මදේට ප්‍රමාදයට ලක් වෙලා. ඉතින් ඒක නිසා අද විතර මේ අනිශ්චිතතාවයක් තියෙන වෙලාව විතර මේකට අදාළ කාලයක් නම් මම කියන විශේෂයක් නැහැ. අද හුන්තටම කැපිපේන වෙලාවක්. ඔය එක එක බයිලා කියන කට්ටියට එතනම පරිසම් දෙන හැටි. ඒ වගේම මේ බණක් භාවනා කරන අයට හුලඟක්වත් කරදරයක්වත් මැස්සෙක්වත් නැති හැටි. මම හිතන්නේ ඒක කියන්න වටිනවා කියලා. ඒක කියන්න වටිනා. ඒ නිසා වෙසක් පණිවිඩයක් නිකුත් කරන්න ගියා. මම පළවෙනි වාක්‍යය ලිව්වා මේ 2564ක් ගත වෙච්ච වෙලාව අපි තාම ජීවත් වෙන බව කියතයි. ඒක ලොකු වික්‍රමයක්. මේ පණ තියෙනවා අපි සාක්ෂි වෙනවා කියන එක ලොකු දෙයක්. මොකද මිනිස්සු ඒ තරම්ම දැවිලා ඉන්නේ 2012 කට්ටියක් මැරලා ගියා ලෝක විනාශය කියලා. දැන් කට්ටියක් මැරෙනවා කොරෝනා කියලා. තව කට්ටියක් මැරෙනවා ආර්ථික උද්දමනය කියලා. තව කට්ටියක් මැරෙනවා යුක්‍රේන යුද්ධය කියලා. নানা ප්‍රකාර දේවල් වලට පැලිහිනේ ජීවත් වෙන්නේ. ඉතින් ඒ වගේ මේ අවුරුදු මම 70ක් කොහම හිටියයි කිව්වා මම හැමදාම හැන්දාවට සිංහය කුසේ දණී කියලා කියනවා. අවුරුදු 70ක් හිටියා. තොපිට තව ටිකක් කල්යයි. සෙල්ලමක් නෙවෙයි ජීවත් වෙනවා කියන එක. ඒ කියන්නේ මදේට ගිහිල්ලා නැහැ, පමාදේට ගිහිල්ලා නැහැ, මම එච්චරයි. ඉතින් අන්න ඒක කියා ගන්න පුළුවන්කම මම කියනවා ලොකු දෙයක් කියලා. ඉතින් ඒකේ ශික්ෂාපද සම්බන්ධයෙන් ඔය මොකද අපි කියන්නේ මේ මූලධර්මවාදීන් එහෙම නැත්නම් සදාචාරවාදීන් තන්නිකර මහායාන බුද්ධ ආගමේ නැත්නම් මහායානටත් වැඩිය මේ නිගණ්ඨනාත පුත්ත තමයි අදහන්නේ.
අසිබන්ද පුත්තගේ කට්ටිය. ඒගොල්ලෝ තමයි අපිට ඇවිල්ලා කියන්නේ සතෙක් මරුවා නම් එන්න එපා අපිත් එක්ක. සකම් කරුවා නම් එන්න එපායි කියලා. නෑ එහෙම ගන්න නෑ. සතෙක් මරුවා නම් මරින් මචං මාමුදේ නාන්න යන්න සත්තු මරුවා නම් උඹට තියෙන වෙනම බේත්පන්තියක් එක බීපන්. එතකොට ඔකේ තියෙන අන්තිමට. එතකොට මේ මිනිස්සයා අර මෛත්‍රී භාවනා කරනකොට මේ සබ්බන් දිසා හැම දිසාවටම මේක පරණය කියලා කියන්නේ පැතිරෙනකොට මුළු ලෝකෙම අතරගත්ත නෙල්ලි ගෙඩියක් වගේ තමයි තේිනවා සියලුම සත්‍යෝ ආදරයට කැමති. උඹලගේ ඇති වෙන්න ආදරේ තියෙනවා. ඔක්කොටම ප්‍රේම කරපන්. වර්ග කරන්න යන්න එපා. අතරගත්ත නෙල්ලි ගෙඩියක් වගේ. ඒක කියනවා අශිබන්ද පුත්තට යම් දවසක සතින් මරපු කෙනෙක් දැනගත්තොත් එමය ඇති සතු මැරලා තියෙනවා. බුදුන් දැක්ක, ධර්මයේ දැක්ක, සංඝයා දැක්ක, සීලය දැක්ක මම පුළුවන් තරම් ඊට පස්සේ අබේ දාණය දුන්නා. නැත්තම් මෛත්‍රී දුන්නා. දුන්නාට පස්සේ මට දැන් මරපු සත්තු ගන්නට වැඩිය අබේ වැඩි වෙලා තියෙනවා. මෛත්‍රී වැඩි වෙලා තියෙනවා නේ මනසත් තටු වෙන්න පටන් අරගන්නවා. කොච්චරද තටු වෙනවා කියනවනම් කන්දක් උඩ නැගලා හග්ගෙඩියක් පිඹිනකොට කොච්චරක් දුර පැතිරෙනවද ඒ තරම් ඒ මනුස්සයාට අපාය යන්නේ හෝ දිවි ලෝකයට යන්න ඉස්සලා තේරෙනවා. සතුන් මරපු නිසා මම මිනිහෙක් වුණා. ඒක තමයි අශෝක රජුරන්ට උඩේ. කාලිංග යුද්ධයේදී උන්ටෝම සත්තු මරුවා. නිග්‍රෝ සාමණේර ගිහිල්ලා කිව්වා. අබ කෑවොත් මොළේ දනවා බුදු කෙනෙක් ඉන්නවා. පුළුවන් නම් අබේ දීපන්. පස්සේ මුළු රට පුරාම ගස්ගස් ගානේ ගල් ගානේ මාඝාත නීතියක් දැම්මා. මාසේ මේ දවස්වල කිසිම සතෙක් මරන්න බෑ. මේ ඔක්කොම සත්තුන්ට අබේ භූමි. මේවා සත්තුන්ට ලෙඩෙච්චාම ඉස්පිරිතාල. කියලා හරි ගස්සලා දෙන්න තරමටම ලෝකේ එකම රජුරෝ අශෝක රජුරෝ මොකද අර කාලිංග යුද්ධයේ දරුණුකම්. දුටුගැමුණු රජුරොත් කැති ගෑවා. කාය කිසිම සීමාවක් නැතුව පස්සේ දුට්ටගාමිනී ලංකාවේ හොන්තම බෞද්ධ රජුරෝ බවට පත් වුණා. ඉතින් මගේ බචාලත් කියන්නේ මේ කඩප්පුලියන්ට විතරයි විපස්සනාව හරියන්නේ කියලා වෙනම න්‍යායක් දාලා තියෙනවා. මොකද මගේ සීනේ බැච් එකෙත් හිටම කඩප්පුලියා පුදුමාකාර විපස්සනාවක් කියලා දෙන. ඒත් උන්ට සැකයි මේ බොරුවත කරන්නේ කියලා. දැන් අපි ඔය කිසිම කෙනෙක් වගේ සුද්ධ චරිතයක්වත් කිසිම කෙනෙක් වගේ නිකන් සාදු චරිතයක් නෙවෙයි තියෙන්නේ. එහෙම සාදු චරිතයක් නැහැ කියලා කියන්න බෑ. හැදිච්ච ගෙදර නැහැදිච්ච එකා කියන එක නම් මට ගැළපෙනවා. මොකද අපේ ගෙවල් වල උන් තාම හැදිච්ච ගතියට ඉන්නවා. දැන්ටත් මට වැඩිය හොඳයි. මට විතර අඳුර පාන්න බෑ. මට විතර අඳුරට පාන්න බෑ. ඒ නිසා අහගිරියක් ගන්න කීත හැකි මම සත්තු මරලා තියෙන හැටියට මට සතෙක් මරන්න දැන් උනත් බැරි කමක් නැහැ. මම කවදාත් අනුමත කරන්නෙත් නැහැ. හැබැයි මං තැවුනෙත් නැහැ. ශිල්පීය ක්‍රමයේ සතෙක් මරුවයි කියලා උඩ පැනලා ගහන්නේ කඩුවෙන් බෙල්ල විශ්යලා යන. සන්තෝෂයි. තාමත් ඒ හැකියාව තියෙනවා. නමුත් ඒ වලට වැඩි දැන් ඉතින් වෙන මෛත්‍රී කරන්න පුළුවන්. එච්චර පෙට්‍රෝල් වියදම් කරන්නේ නැතුව ඊට වැඩි සතුට ලබන්න පුළුවන් ක්‍රමයක් තියෙද්දි ඒ ක්‍රම ගැන පශ්චාත්තාප වෙනවා. කවුරු හරි එහෙම කියනවනම් මම ඒක නා පහත් කළා සලකන්නෙත් නැහැ. මම කියනවා පුතා ඔය වගේ කට්ටියට ක්‍රමයක් බුදුහාමුදුරුවෝ කියලා දීලා තියෙනවා. එක්ක අබේ දානෙ දීපා එක්ක මෛත්‍රී භාවනා කරපන්. අබේ දානෙ කියන එක මෛත්‍රී භාවනට වැඩිය සරයි. ක්‍රියාකාරකමක් නේ. කරලා බලපන්. මේ මනසට පුදුම විදියට උදව් කරන්න පුළුවන් අනිත් අයට. ඒ දන්නවනේ Taman මේක බැරදිලා බුදුන් නොඉපදිලා ගියා නම් අනිවාර්යයෙන්ම යන තැන දන්නවනේ. ඉතින් ඒක මේ ජීවිතය ඇතුළතම කරන්න පුළුවන්. ඉතින් ඒක නිසා යමෙක් ඒ කරපු එක තැවි තැවි ඉන්නවනේ ඒක ඒකාන්තෙම අපාය යන්නේ මරපු නිසා නෙවෙයි. ඒකයි මෝඩ ගුරුන්නාංශ කියපු දේ නැවත සැවත සිහිපත් කිරීම හඳා ඒකට කියනවා අකුසල් සමාපatti කියලා. බුදුහාමුදුරුවෝ ඒ ලයිස්තුර දාන්න එපා. ඉතින් හිත පිට ගියාම තැවෙනවා නම් ඒක අපායයි. හිත පිට ගියා තැවෙන්නේ නැතුව ආපහු තමන්ගේ හිත අරමුණට ගන්න පුළුවන් එක කියනකොට මම දන්නවා මේක අනිස්සන්නනේ භාවනා කරපිකි කියලා. ඒකෙන් තමයි මම අල්ලන්නේ ඕන එකේ භාවනා කරනවා කියලා කිව්වට මේක හිත පිට ගිහිල්ලා කෙලවගෙන වර්ධුනාට පස්සේ සන්තෝෂෙන් ආපහු තමන් හිතපොතන්න ගන්න පුළුවන් කියන එක ප්‍රකාශ කරනවා නම් යාගේ කතාවේ වෙනවනම් මට තේරෙනවා මේ මනසට වැටහිලා තිනවා මේ විපස්සනාව කියන එක. ඒක ඒකට භාවනා කරනවා කියන එකට එහා ගිය දෙයක්. අත්තරද්දක් හරහා වැඩි ලකුණු ප්‍රමාණයක් ලබා ගැනීම. ඉතින් ඒ නිසා බුදුජානනාංශයේ මේ දේශනා කරන එක දන්නේ නැතුව පව් කරන මිනිස්සු දිව්‍ය ලෝකේ යනවා. මොකද උදන්නවනේ මොලේ දාන හින්දා බුදු කෙනෙක් කියපු නිසා ඉක්මනට පින් ටික කරගන්නවා. පින් කරනවා කීක ඉන්න කට්ටිය අනිවාර්යයෙන්ම අපායයි. මාරකත් කරා මේකත් කරා අරගොල්ලෝ ඉන්නේ යුසුකම් ඉස්ස කරා මේගොල්ලෝ ඉතින් ස්ටාර්ට් කරයි කියලා කරන හරියක් කරන්නේ මරිකන්. බණම් භාවනා කරන වෙලාවක් නැහැ. ඒක තු අපායයි. ඒකල කියනවා මේ කර්මේචා කර්මඵලේ තේරෙන්නේ නැහැ නේ අප්පා බලන්නකෝ බින් කරන කට්ටිය. අපායන
පව් කරන කටේ දිවි ලෝක යනවා. මොකද උන්ට බුදුහාමුදුරෝ දැකලා නැහැ. ඒ නිසා ඔගේ අන්තිමට මම හිතන්නේ ටික කියවනවා මම දන්නේ මේ හාමුදුරන්ට මහන්සිද කියලා. ඒ ටික කියන්න අන්තිම හොඳයි. ඊළඟට දැන් අපි ආයමත් අර ඊළඟට අපි දැන් ආයමත් එමු අර සූත්‍රය ඉවර නැහැ. අන්න සංක සූත්‍රයේ අර ටික කියලා බුදුරජාණන් වහන්සේ දෙනවා හග්ගෙඩියේ උපමාව. යම්සේ ගාමිනී ශක්තිමත් හක් පිඹින්නෙන් පහසුවෙන්ම සතර දිශාවට ඒ හග්ගෙඩිය හඬ අසනවාද අන්නේ විදිහට අසවනවාද අසනවාද කියලා තියෙනවා. අසවනවාද අසවනවා ලියලා තියෙනවා මොකක්ද? අසවනවාද කියලා. අසවනවා නැත්නම් අසවනවා අසවන පිබිරව නෙවෙයි අහනව නෙවෙයි අහන්න සලස්සනවා. එහෙමයි. අසවනවාද අන්නේ විදිහට අර පුජ්‍යලයා අර කලක් පව්කම් කළ පුජ්‍යලයා අර විදිහට මෛත්‍රී චේතෝ විමුක්තිය පැතිරෙව්වහම ඒ මෛත්‍රී සිත තුල එතන බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා යම් පමානකත්තං කම්මං න තං తත්‍ර වසිස්සති තං න තං తත්‍ර වත්තට්ඨති ප්‍රමාණ වශයෙන් කරන ලද අර පාප කර්ම ඒ මෛත්‍රී චේතෝ විමුක්තිය තුල රඳන්නේ නැහැ. මම අපමාන කියලා කියන්නේ අපමේය චෛතසික කියලා කියන්නේ මෛත්‍රිය ප්‍රමාණ අකුසල ඔක්කොම ප්‍රමාණයි. මෛත්‍රී කරපු ගමන් සීල දිශාවල් වලට අප්‍රමාදයි අපමන්නයි. එතකොට අපමඤ්ඤ කරන කෙනාට මොන අකුසලයක්වත් හිටින්න බෑ. මොකද මේ කුණු ගෑවිලා තියෙන පිටියක් උඩින් කුණු පාරක් ගාලා හිටියා වගේ අර ඔක්කොම කලයන්. ඉතින් ඒ නිසා අවුරුද්දක් විතර අවුරුද්ද සැරයක් කුණු ගන්න අනිකලාට කක්ක ගන්න. ඉතුරු වෙන්නේ නැහැ. ඒවා මැකිලා යනවා. එහෙම නැත්නම් ditta ධම්ම වේදිනිය වශයෙන් සුළු වශයෙන් ඒවා විපාක දීලා එතනින් කෙලවර වෙනවා. අනේ ඒකත් හරි වැදගත්. ඒ කෙනාට මෙලෝ වශයෙන් කර්මයක් වෙනකොට දැන් මට කවුරු රැවිල එක පාට බැන්නට ගැහුවට මට හිතෙනවා අර කරපියව මේ ආත්මෙදිම දෙන්න හදන්නේ වැල් පොලි වෙලා නැහැ. මේ මනසට මම මොකුත් කියලා නැහැ හැබැයි. එනිසා මට දෙනවා. මට දෙකට දැනගන්නවා මේ ditta ධම්ම වේදිනිය වශයෙන් පව්වේ මූට දැන්නොත් දැන් මේකත් අකුසල් කරගන්නවා. ඊට පස්සේ මට තද වුණොත් අකුසල් කරගන්නවා. hina වුණත් ඌ අකුසල් කරගන්නවා. ඉතින් මූණ අට කරගෙන ඉන්නවා. හොඳයි කියන්නෙත් නැහැ කියන්නෙත් නැහැ. අන්න එතනදී ජාම බේර ගන්න ඕනේ මූට අකුසල් කරගන්න දෙන්නත් එපා. උඹ අකුසල් කරන්නත් එපා. මේක සමාහට ditta ධම්ම වේදිනිය වශයෙන් වෙන එකක්. අඟුලිමාල ආමතුරුවන්ට පින්නපාත යනකොට කොරලෙක් විරලු ගහකට ගලක් ගැවුවත් තට්ටේට වදිනවලු. පාත්‍රේ ඉරාගෙන කචල් දාගෙන ඉන්නේ. ඉතින් ආපු ගමන් බුදුරජාණන්සේ මග රැගෙන ඉන්නවා. දන්නවා මට කේන්ති ගියොත් ගත්ත කඩුව කපනවනේ. මොකද අඟුලිමාල නෑ ඉතින් මේ මට මොන නෙවෙයි තමයි ගල ගැව්වේ උනට බාන්නකෝ ඔළුව අහා එන්න මම ඩෙටෝල් ටිකක් දාන්නම් කියලා ඉතින් බුදුරජාණන්සේ ගිහලා ඩෙටෝල් දාලා කියනවා අඟුලිමාලකට කේන්ති ගිහිල්ලා මේ ආත නිවන් දකින්න බැරි වුණොත් ආයේ බුද්ධ වර්ෂ කාලයකට ඔබට ගොඩේ ඉන්න හම්බෙන්නේ නෑ ඉවසපන් ඔබට ඔය දෙන්නේ ditta ධම්ම වේදිනා මොකද මේ පස්චිම භවයේනේ 999 දැන කැපුවා අසීමිතව වැඩිපුර කපලා තිනවා. ඕක ටික යන්න අරපන්. ඕකට මේ යුතුයකම මේ මොනවාද මේ යුක්තිය පස්සේ දාන්න යන්න එපා. ඒකට බුදුරජාණන් වහන්සේ කෙලින්ම පර්සනලි ටච් කරනවා යාව. ටච් කරලා කියනවා ඔහොම තමයි. බොයි කපනකොට එක්කෙනෙකුට ආපු දුක හිතපන්. දැන් අපිට මේ පැවිදිලා තට්ටේට ගලක් වදින එක විතර නෙවෙන්නේ. තට්ටේට ගල ගහපිනියගේ જાතික හොයන්නයි. විදපු මීතලේ මොකද්ද කියලා හොයන්නයි. විස જાති හොයන්නයි යන්න එපා. ඒ කෙනාට ලොකු ගැම්මක් එනවා. දැන් මට ගහනවා මදි මිනිස්සු. මම සිල්වන්තයි ඇත්ත. ඉස්සරහදී සිල්ල හැබැයි මට තාම මේ ගෙවෙන්න ඕනේ මේක ගෙවෙන්න නම් අතපය තුවාල වෙන්න ඕනේ බැනුම් අහන්න ඕනේ මූණට කෙල ගහන්න ඕනේ වමනේ යන්න ඕනේ කක්කා වෙන්න ඕනේ චූ වෙන්න ඕනේ මිනිස්සුන්ට දැනෙන්න අරින්න ඕනේ. එතකොට යා ඉවසන්නේ නිකන් මුවින් නොබැනනේ ඉන්නේ. කාටවත් දොස් කියන්නේ නැහැ. මොකද දන්නවා මං කරපු හැටියට මදි අනේ මේ ඒකට ඉදිරිපත් වෙච්ච මිනිස්සයා පව්. ඌ කේන්ති අරගෙන බැනගෙන ගහගෙන හරීම එනවා. දන්නවා ඌට අර යකා ආවේශ වෙලා ඉන්නේ. ඌට අකුසල් කරන්න දෙන්නත් එපා. මූණ hina වෙලා ඉන්නත් එපා. ඒකට අරුට තද වෙනවා. මෙයාට ගහන්න ඌ hina වෙනවනේ කියලා. ඒලාට මූණ පොඩ්ඩ අට කරගෙන ඉන්නවා. හැබැයි යටින් ගුගුලන hinaවක් දෙනවා. ඔලොප් ගාලා අන්න වැඩේ ඔක්කොම ගෙවෙනවා. කරවන හිටපන් දැන් account balance එකගෙන එන වෙලාව. ඉතින් මේ ditta ධම්ම වේදිනේ වශයෙන් එක සිදුවෙන කතාව මට මතක නැහැ කොයිදුද ඉතාමත්ම ලස්සනට පෙන්ලා දීලා තියෙනවා. ඔය බණ සීරීස් එකේම තියෙනවා ඥානන්ත ආමතුරුනි. උතරම දන්නේ පොඩ්ඩක් තව කියලා බලමු. ආයේ පරලොවට ගෙනියන්නේ නැහැ.
අන්නේ තුලින් අපට හිතා ගන්න පුළුවන් මේ නිගණ්ඨ ධර්මය වගේ නොවේයි අපේ මේ බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කළ ධර්මය තුල කෙනෙකුට හැදෙන්න පුළුවන්. ඒ විදිහේ පව්කම් කළ කෙනෙකුට පවා දැන් මම දැන් නිරයට යනවා කියලා ඒකාන්ත වශයෙන් හිතන්නේ නැතිව ජීවිත පරිවර්තනයක් තුලින් අර බලපතල අකුසල් කර්ම ගෙවා දැමිය හැකි බවයි මේ හග්ගෙඩිය උපමාවෙන් බුදුරජාණන් වහන්සේ දක්වන්නේ. ඔය එතනදී මම කාරණා දෙකක් මතක් කරනවා නිතරම කියන්න හදන එකට හොඳ පොටක් පෑදෙනවා. පණ්ඩිත ස්වාමීන් වහන්සේ කියනවා ධිට ධම්ම වශයෙන් අකුසල් ගෙවන්නේ කොහොමද? හිත පිට ගියාම අපිට හිතෙනවා කර්මයක් අත්තරක් පවක් කියලා. නමුත් හිත පිට යන්නේ ඉස්සෙල්ලා සතිය නම් පිට ගියාට පස්සේ සතිය නම් අතරමැද වෙන පව්වල අකුසල් නැහැ. ඔක්කොම අහෝසි වෙලා යනවා කියලා. ඉතින් ඒක හරි වටිනාම සමීකරණයක්. මේ මම ආයතින් කාමයක් මතුවෙනවා මට රාගයක් මතුවෙනවා ද්වේෂයක් මතුවෙන්නේ ඉස්සෙල්ලා මම දන්නවා මං හිටියේ හොඳටම සතියේ. එතකොට ආවා. ඇවිල්ලා මේක එක්ක විතික්‍රමණය වෙනවා නැත්නම් පරිඋත්ථාන වෙනවා එහෙම නැත්නම් අනුශේ වශයෙන් එනවා. ඒකට හිතන චික්කේ මට වෙන දේ මට මේක වටින්නේ නැහැ මේක කී කිය ඉන්නවා රිනෝට හරියට උඹ ඔක තියපන් බලයන්කෝ ආනපානට. ආපෞසරයක් ගිහලා ආනපානට වාර්තා කරන්න පුළුවන් නම් අර මතුවෙච්ච කාමයේ සම්පූර්ණයෙන්ම අහෝසි වෙනවා. එහෙම එකක් කිසිම ආගමක වන්නන්නේ නැහැ. පාපදේශනාව පාපොච්චාරණය කමඨාන් සුද්ධ කිරීම හරහා මේ පව් සුද්ධ කරගන්න පුකමත් තියේද්දි තමයි අපි මේ මෛත්‍රී බුදුහාමුදුර කෙනෙක් අල්ලගෙන එහෙම නැත්නම් මේ පිං පඩදීමට සඳහා කාලිකයි කියලා කියන වෙනකොට මේක අකාලික ධර්මයක් තියෙන්නේ. ඒ වෙලාවෙදීම වහාම තමයි යන්නේ මූල කර්මස්ථානයේ කර්මයේ පස්සේ ළඟට යන්නත් එපා. විදවන දේ ගැන පශ්චාත්තාප වෙන්න සතුටින් යන්නත් එපා. යන්නකො මූල කර්මස්ථානේ. ඉතින් ඒකේ වට තවත් රවුමක් තමයි අර පව් කරනවා සතෙක් මරනවා ඊට පස්සේ නොමරන්නේ ඉන්නවා මෛත්‍රී කරනවා අබේ දානෙ දෙනවා දීලිවල එයා හග්ගෙඩිය පිමින වෙලාවට එයා දන්නවා කරපු සේරම අකුසල අහෝසි කර්ම වෙලා යනවා. කර්ම જાති හතරක් තියෙනවා දිට ධම්ම උපපජ්ජ වේදීන පරියාපද්ද පරියාපතා අහෝසි කර්ම. ඒ රහතන්නාසික කර්ම ඔක්කොම අහෝසි වෙලා යනවා. අපි නෑ අර අකුසල ටිකම කල්පනා කරගෙන ඌ උසාවියේ දාලා ඌට නඩු කියලා ඌ වැඩිකාරයා කරගෙන අරූ ගාගත් එකම දිවට අපි නා ගන්නවා. ඉතින් අවශ්‍ය කරන ක්‍රමයේ එකයි විපස්සනා විතරමයි. සමතෙන් ඕව වෙන්නේ නැහැ. සීලෙන් ඕක වෙන්නේ නැහැ. දානෙන් වෙන්නේ නැහැ. විපස්සනායේදී හොඳටම තියෙනවා රවුම සම්පූර්ණ කරලා ආයේ අරමුණට ආවනම් ඒකේ එකක් පඬිස්සංශ පෙන්නන ඔය දැන් ඔය එතන කියන්නේ හග්ගෙඩි පිමින වෙලාවට ඔක්කොම අහෝසි වෙලා යනවා. ඒ අහෝසි කර්ම දැනගන්න එක හරි අමාරුයි. මේක අපි අලුතෙන් කරන කර්මයක්ද නැත්නම් කරපු කර්මික විපාක වාරයක්ද නැත්නම් මේ ගෙවම් කරන වෙලාවක්ද කියලා දැනගන්න ඒක විශේෂ වූ මේ මොනවද කියන්නේ අන්වේ ඥානයක් අවශ්‍යයි. එහෙම නැත්නම් ණය විපස්සනා කෝණේ ඔය කාටවත් බෑ මාව කෙලසන්න. මට පුළුවන් බුද්ධ ශාසනය ක්‍රියාත්මක කරන්න කවුරු මොන જાති කෙරුවත් මං ගා ගන්නෑ. මම දන්නවා අවසානයේ ආපහු ගෙනලා තිබුණ තැනම නතර කරනවා. සතියෙමයි. ඒකනේ පිං කුසලයක් නෑ එතන. සතියේ මධ්‍යස්ථ තැනකට හිත ගේන්න පුළුවන් නම් අනිවාර්යයෙන්ම අපිට තේරෙන පටන් අර ගන්න ඕක තමයි මේ ටෙන්ෂන් එක ෆ්‍රස්ට්‍රේෂන් එහෙම නැත්නම් අසහනිය ආතතිය නැති කරනවා කියන්නේ ආතතියක් එන්නම ඕනේ ආතතිය නැති වෙනවා දැනගන්න. ආතතියක් නැතුව ආතතිය නැති බව දැනගන්න බෑ. ඒස හැම අකුසල කර්මයක්ම නැත්නම් වර්ණිසාතික තව වචනයක් තමයි භාවනා කරනකොට වේදනාවක් ආව නම් සිරි දෙව්දුව ගෙට වැඩියා කියලා හිතාගන්නයි කියනවා. දැන් ඊට වැඩි කුසලයකට යන්න හදාන්නේ. ඒක අපි කියනවා මේ ඒකත් ජයසිරි මංගලම්. කවුරු ඇවිල්ලා මට හොඳටම අසාධාරණ විදිහට ඒක ස්තුති කරනවා නැත්නම් වරද්දලා බයිනවා. ඉතින් බලයින කට්ටිය පේනවා සාධාරණ නෑනේ පසුවෙන්ද කියලා. නෑ සියල්ල සිදුවන්නේ යහපත පිණිසයි. ඒකත් ජයසිරි මංගල. ඊගාට මොකද වෙන්නේ? අරක ඉවරයි. අපි නෑනේ මේ පාටි දාන්න හදනවනේ මේ හරි ගියයි කියලා නැත්නම් කනකාට වෙන්න හදනවනේ වැරදුනායි කියලා නෑ. ඒක ගියා. ඒකත් ජයසිරි මංගලම්. එහෙම නැත්නම් පැමිණි දුක් පැනිරහයි. එහෙම නැත්නම් සිරි දෙව්දුව ගෙට වැඩියා කියලා භාවනා කරලා එන හැම කරදරයක්ම වාසනාවක් කියලා හිතා ගන්න. භාවනාවේ කිසිම වැරද්දක් නැහැ. නිසා පුළුවන් තරම් භාවනා මාර්ගයෙන් විසඳ ගන්නවා නම් අපි සාකච්ඡා කරනවා නම් අපි ਸਰබලධාරී දෙවියන් වහන්සේලා අපිට ඕන කෙනෙකුට සමාව දෙන්නත් පුළුවන්. අපිට ඕනෙම අකුසලයකට කියන්න පුළුවන් මේක ditta ධම්ම වශයෙන් ගෙවන්න පුළුවන් එකක්. ඕ ගණන් දියේ තියා ගණන් කර කර පශ්චාත්තාප වෙ ඉන්න එපා. තියා ගනින්. තියාගන්නේ කොහොඳයි. මොකද මෙච්චරක් ණය ගෙවලා තියනවා කියලා සතුටු වෙන්න පුළුවන්. තාත්තා තමයි ණය අරන් තියෙන්නේ. પરම්පරාව මම ගෙවලා ඉවරයි. ඉස්සරහටත් පව් කරනවා. ඉස්සරහටත් ගෙවනවා. මේකට මම කියනවා ජීවත් වෙනවා කියලා. එහෙම නැත්නම් පව් නොකරන කරන ජීවිතේ හෝ
පව් කරලා පවුම ජීවිතේ හෝ මං කියන ජීවත් වෙනවා. ඒක කැම්බිරිල්ල. ඒක නිසා මේ බුදුරජාණන්සේ පෙන්නපු ක්‍රමේ ඥානන්ද සාංශේ විස්තර කරන්න හැටනම් හරිම අපූර්වයි. මොකද ආශිබන්ද සූත්‍රයේ කවදාකවත් ඔහොම අර්ථකථනයක් දීපු බණක්වත් සූත්‍රයේ දේශනා කරපු බණක්වත් මං අහලා නැහැ. ඉතින් ඒක ඒ සාංශේ පාවිච්චි කරන මේ මෛත්‍රිය පිළිබඳව highlight කරලා පෙන්නන්න. තව ටිකක් තියෙනවා ඔගේ කියවන්න. ඉතින් මේ ධර්ම න්‍යාය මීටත් වඩා පැහැදිලිව ප්‍රකාශ කළ සූත්‍රයක් සමහර විට මේ පින්වතුන් අහලත් ඇති කලිනුත් අපි ප්‍රකාශ කළ නිසා ලුණු කැටේ උපමාවට ඊළඟට එමු. මේ උපමා ආශ්‍රයෙන් මතක තියාගන්න පහසු නිසා. ඒ සූත්‍රය තුලින් මේ කර්මය පිළිබඳ මේ කාලයේ බොහෝ දෙනා නගන ගැඹුරු ප්‍රශ්නවලටත් උත්තර තියෙන්නේ. ප්‍රශ්නවලටත් උත්තර තියෙන්නේ. කර්මය නියතවාදයක්ද? ඒකාන්තයෙන්ම කෙනෙක් මෙහෙම කළොත් විපාක ඒ විදිහටම දෙනවාද? ඒවාට පිළිතුරු තියෙනවා ලෝණ ඵල සූත්‍රය කියලා කියන ලුණු කැටය පිළිබඳ උපමාව දැක්වෙන සූත්‍රයේ. ඒකේදී බුදුරජාණන් වහන්සේ මේ විදිහටයි ආරම්භ කරන්නේ. ඉස්සර වෙලා අර සිද්ධාන්ත වශයෙන් දක්වනවා. යම් කෙනෙක් කිව්වොත් එතන යම් කෙනෙක් කියන්නේ යම් ශාස්ත්‍රවරයෙක්. අපට හිතාගන්න පුළුවන් නිගණ්ඨනාත පුත්‍ර. එයාගේ ධර්මයේ එහෙමයි තියෙන්නේ. යමෙක් යම් ආකාරයකින් කර්මය කරයිද ඒ ආකාරයෙන්ම විඳිය යුතුයයි කියනවා නම් යම් ශාස්ත්‍රවරයෙක් එහෙමනම් ඒ ධර්මයේ තුල භ්‍රමචර්ය වාසයකට නිවන් සඳහා කරන ප්‍රතිපත්ති පූර්ණයකට ඉඩක් නැත. මේ සසර දුක් කෙලවර කිරීමට අවස්ථාවක් නැත. මොකද ඒ කරන ඒ හැම පාපයකටම ගෙවන්න ගියොත් කවදාක්වත් ගෙවලා නිම කරන්න බැරි නිසා. ඊළඟට කියනවා ධර්මානුකූල සිද්ධාන්තය. ඒක ටිකක් සියුම් විදිහටයි එතන ඒ pāli වචන යොදලා තියෙන්නේ. කෙනෙකුට තේරුම් ගැනීමට ටිකක් අපහසු වෙන්න බැරි නැහැ. එතනදි කියන්නේ යතා අයං පුරිසෝ කම්මං කරෝති තථා තථානං පටිසංවේදී තියති. අපට pāli වචන කියන්න වෙනවා ඒකේ වෙනස පෙන්වන්න. යම් ආකාරයට මේ පුරුෂයා කර්මයක් කරනවාද ඒ ආකාරයට එය විඳී කිව්වොත් අපට බැහැ විමුක්තියක් ලබන්න. ඔන්න ඊළඟට බුදුරජාණන් වහන්සේ ඒක සංශෝධනය කරනවා. යතා වේදනීයං අයං පුරිසෝ කම්මං කරෝති තතස්ස විපාකං පටිසංවේදී යති. යම් ආකාරයකට විඳිය යුතුය. යම් ආකාරයට විඳිය යුතුය ලෙස යමෙක් කර්මය කරයිද ඒ අනුව එහි විපාකය විඳී කිව්වොත් ඔන්න එහෙනම් භ්‍රමචර්ය වාසයකට ඉඩක් තියෙනවා. ඒක ඇත්තටම හරි අමාරුයි. ඥානන්ත සාන්ති පෙන්නන තැන අල්ලන්න. නමුත් අපි හිතන්න ඔපරේෂන් කරන කෙනෙක් කාගේ හරි ඇඟ කපන්න වෙනවා. ඉතියා දන්න මේ ඔපරේෂන් එකට කපනවා මිසක මිනිහත් එක තරහට කපනතෝ මරනතෝ කියන එකක් නෙවෙයි තියෙන්නේ. එතකොට ඒ කරන එක අකුසලයකට වැටෙන්නේ නැහැ. එයා කරන්නේ මේ අර බෝධිරාජ සූත්‍රයේ සඳහන් කරලා තිනවා පොඩි දරුවෙක් කුඩු බැලිීමේ කටේ තියාගෙන ඉඳකට කතා කරනවා වැඩි ටික. ඒතර අර දරුවා 7-5 කාසියක් දාගන්නවා බෙල් උගුරට. ඉතින් මොනවා කරන්නද ඇඟිල්ල දාන්න වෙනවනේ ලේ ඌරගෙන ඇතුළට දාලා 7-5 කාසියට යටින් දාලා කොක්කක් කරලා ඇඟිල්ල අදින්න වෙනවනේ. ඒතර අර මිරිකලා අල්ලන්න එපා පොඩි එකා. ඌ කැමති නෑනේ මේ බෙල්ල ඇඟිල්ල දානවට. උගුර හීරෙනවා. නෝ ගණ්ඩ වෙනවා. ඒකට එයා මේ කර්මයක් කරනව නෙවෙයි යම් විඳීමක් එයා මේ කරන දේ එයා දන්නවා මොකද්ද මේ කරන්නේ කියලා. ඉතින් ගන්න වෙනවා දෙමාපියෝ ඒ දේ කරනවා. ස්වස්තික ලකුණක් වගේ තියෙන එකක් බෙල්ලේ හිරුණයි කියන්නකෝ. මොනව කරලා ගන්නේ? වරින් මචං කියවට එනවයි. ඇඟිල්ල නමල දාන්න වෙනවා අඩියෙන්. අදලා ගන්න වෙනවා උගුරත් එක්ක කපාගෙන. ඉතින් එතකොට අර පොඩි එකා කැමති නෑනේ ඒකට. යම් වේදනීයං කම්මං කරෝති තන්තං නීයාති කියලා තමයි කියන්නේ මොකක් හිතලාද මේ වැඩේ කරන්නේ? ඔපරේෂන් එකට. ඔය වික්‍රමරාජ්‍ය දෙමාත්‍ය ළඟට ගියාම ඇසේ සුදු තියෙනවනම් කොන්ටේ සෙටින් අල්ලලා හිර කරගන්නවලු ඉඳගෙන ඉන්න පුටුවේ මේ ඇඳට කපනවා. පිරිමේද්දක කෑ ගහන්න තු හිටපන් කියනවා. එච්චරයි. දැන් වගේ ඔය ඇනස්තීසියා මොකක්වත්ම නැහැ.
ඉතින් අපි ළඟ හිටිය අර පඬිත බාසුන්නයි කියලා එකක් මේ සිවියක් දාලා කාචයක්. අනිත් එක වික්‍රමරජ මහත්තයා කපලා. වික්‍රමරජ මහත්තයා තී නැති කල නෙමෙයි කපන්නේ. ගත්ත ගෙදරටින් තියලා අල්ලගත්ත බෙදලා තියලා හිර කරගත්තා කැපුවා. අපිට ඉන්නවා කහවත්තේ වේද මහත්තයයි කියලා. කහවතුකඩද කහවත්තේද කියලා. ඌ මේ තුවාලේ තියෙන මේ ගෙඩි වෙදෙක්. උගේ අතර තියලා බැඳගෙන ඉන්නවා පොඩි බ්ලේඩ් තලයක් අර ඔපරේෂන් පීය. දැන් කාලේ තියෙනවනේ පීය තියලා මේව එකක් දාලා තියෙන මේ රබර් බෑන්ඩ්. ඒ කිව්ව අත ගාලා ටක් ගාලා කපනවා. පිටපැත්තේ ඉන්නවනම් පේන්නේ නැහැ. අමුයෙන්ම කපනවා. අත ගගා තමයි ඉන්නේ. මම මෙතන වෙයි ගෙඩිය මේක පොඩ්ඩක් බලන්න ඕනේ මේල චික් ගාලා කපනවා. ඉතින් මේ මිනිස්සු කරන්නේ අර වද දෙන චේතනාව නෙවෙයි තියෙන්නේ. උරුසල් කරලා කරන්න බෑ. අපි අපච්චි කතුනේ පිටේ ගෙඩිය. හිල් දෙකක් ගහලා තියෙන උඩින් එකක් තියෙනවා යටින් එකක් කපලා තිබුණා. පුරු ඇදිලා යටින් යන්න හදලා තියෙනවා. කියනවා පේන්නේ ඒක නා පේන්නේ නැහනේ. ඒ මනුස්සයාත් ගෙඩියක් ඇදිලා ලෝකේ තියෙන හැමතැනම ගිහිල්ලා ඌ සනීප වෙලකට ක්‍රමේ තමයි කපනවා ගෙඩිය. දී නැති කිරිල්ලක් නැහැ. කහවතු කුල විදමත් එතකොට කියලා තමයි කියන්නේ. ඉතින් එතනදී ඒ කර්මය කරන්නේ මේ කාටවත් කරදර කරන්න නෙවෙයිනේ. ඉතින් එහෙම නැතු බෑ සත්පත ගන්න නැතු මේක ඉන්න ඕනේ මේ ලෙඩියට මතුරන්න ඕනේ අනම්මනම් කිය කියලා ගෙඩේ සනීපෙන්නේ නැහැ. කපන්න ඕනේ. ඒ නිසා මේ පාලි වාක්‍ය ආයන් කියන්න බෑනේ යං යං වේදනීයං කම්මං කරෝති යතා යතා වේදනීයං අයං පුරිසෝ කම්මං කරෝති තතා තතස්ස විපාකං පටිසංවේදී යති. යම්මන් ආකාර විදීමකින් එහෙම නැත්නම් දැනුමකින්ද වැඩේ කරන්නේ ඒ අනුවයි කර්මේ රැස් වෙන්නේ. තුවාලයක් කරුවොත් අනිවාර්යයෙන්ම තුවාල වෙනවා කියන කතාවක් ඔපරේෂන් කරන්න බෑනේ. ඕනේ සතෙකුට වෙලා තියෙන ලෙඩේ හැටියට හොඳ කණ්ඩ දෙයක් ගහන්න ඕනේ. ඒක මහායාන බුද්ධාගමේ හොඳටම කරනවා. ගියාට පස්සේ ඔය සර්පෙක් කාලා ගියාම දූතයා යනකොට ඉස්ලාම් වේදා ළඟට කතා කරලා ගහන අරුගේ කන රත් වෙන්න ගහනවා දූතයාට. ඒකල තමයි කියන්නේ කාලා තියෙන පොළඟද වම් කකුලේද දකුණු කකුලේද කියලා දූතයා දිහා බලලා තමයි කියන්නේ. ඔය යන්න බයයි වේදා ගාවට. තුන් දිනක් යන්නම හොඳ නැහැ කියලා. තුන් දිනක් ගියොත් පණිවිඩය අරගෙන කවදාකවත් ලඩාසනීප කරන්න බෑ. තනිවිණ යන්නත් බෑ. වේදා කියන්නේ හොයාගෙන යන්න එපා ඒක. ඒ වෙලාවට විතරේ දුවන්න තියෙන්නේ. හරියට යනකොට කියන තතරන හැටියෙන් කතා කරන විදිහෙන් කියනකොට ගිහිල්ලා වැඩක් නැහැ. ඒ නැත්තම් අරුවට ගහනවා කන රත් වෙන්න දෙකක් ගහලා හිටපන් ඕම කියලා කියනවා. ඉතින් ලැඩ ගෙනින් කියනවා මෙයාට. ඒ අමෝතු භාෂාවක් තියෙන්නේ. ඉතින් එතකොට පේන්නේ ඔය වේදා මේ දොස්තර කෙනෙකුට ඒව කරන්න බෑනේ. යාට පඩි ගෙවලා තියෙනවා. හැම ලෙඩාටම සමානව හලකන්න එපා. මේ වේදා ගාව එව්ව නැහැ. ඒකයි වේදාගේ තියෙන දක්ෂකම. අපේ පාම්මේගේ කෙල්ලෙක් මැරුණා. ඉතින් පාන්දර කක්ක කරන්න කියලා එළියට ගිහිල්ලා තියෙනවා. ඒ හරි කජු වැටෙනවා. අර කජු කණ්ඩ කජු ගෙඩි කුණු වෙච්චාම ඒ කණ්ඩ මැස්සෝ එනවා. ඒ කණ්ඩ පොළඟෙක් ඇවිල්ලා ඉඳලා කාලා. පස්සේ විදාගේ ගේ පහු කරගෙන ගෙනිච්ච රාගම. දවසක් ගියාට පස්සේ කිව්වා ගල්ුණායි කියලා. ඊට පස්සේ කියනවා මේ මොකද මේ රාජගිරියට. ඉතින් ඔක්කොම මැරෙන්න ගෑ ගහනවා. දැන් නම් පණ තියනවද දන්නේ නැහැ. යන් සර් කියලා අපි බස් එකක් අරගෙන ඇවිල්ලා මොරෝගේද මහත්තයා ගාවට ගිහිල්ලා වෙල්ලු දෙන්නෙක් හිටියා. ඒකට මට මතක නැහැ. ඒකෙනෙක් කතා කිව්වා මට නම් යන්න බෑ. මම මෙච්චර බේත් බොනවා මට මොකක්වත් කරගන්න බෑ කියලා. අනිත් එකනත් කිව්වා දැන් නම් අපිට යන්න බෑ පුතා. මේ මයි පුතා එවන්නම් ගිහිල්ලා ගහපන් කොයි ඉරටුවකින් ගහනකොට ඉදිමිලා ආවොත් පණ තියෙනවා. නැත්තම් දැන්ටම ඉවරයි. කොණ්ඩේ පීරලා බලන්නේ කිව්වා. කොණ්ඩේ පීරපුවාම හිටිනවා නම් පණ තියෙනවා. කිස්කස් වැක්කේනවා නම් නෑ ඒකට කියනකොට කෙල්ල මැරිලා. ඒතර පූලේ වේදා ගේ පහු කරගෙන ගියේ. ඌ කියලා තුන මට අතර කරන්න බෑනේ. ඒගොල්ලෝ යන්න කැමති හිටනම් මෙතෙන්ට ගියා නම් ඒක සනීප කරන්න තිබුණා. පූලේ වේදා ඔය වගේ කරන එකක් නෑ. ඇන්ටි වෙනම් දෙන්නෙත් නෑ. 아무තු ක්‍රම කරන්නේ. වේදා කරුණාවන්තයි වගේ වෙන්නේ. අනේ ඉන්න කොහොම හරි මයි ළඟට එන්න මම බෙදකම් කරන්නම් කියලා එහෙම කියන්නෙත් නෑ. ගියාට පස්සේ ගහන එකත් ගහනවා. වේදා ගාවත් මැරෙන්න ඉඩ තියෙන එක වෙනම කතාවක්. හිතේ අර ක්‍රම දෙකේ යතා වේදනීයං කම්මං කරෝති තන්තං විපාකං සංවේදේති. මේ වැඩේ කරන්නේ මොන චේතනාවෙන්ද කියලා බලන එක අම්මා කෙනෙක් පොඩි එකාට ගහන කොටයි ගුරුවරයෙක් පොඩි එකාට ගහන කොටයි ක්‍රම දෙකක් නේ තියෙන්නේ. ඉතින් මේ ගැහිම ගැන කතාවක් නෙවෙයි මෙතන තියෙන්නේ. යමක් හිතලාද මේ ගහන්නේ? මොකක් හිතලාද මොන අවබෝධයකින්ද මේ ගහන්නේ කියලා. අද ඉන්න අම්මන තක తీරු මරි જાතියද මේ මොකක්වත් නැහැ ඔක්කොම සමෝසේ බලන්න හදනවා.
ඉතින් ඒක පාලනය කරගන්න කෙනා තමයි සිල්වතයි කියලා කියන්නේ. බොහොම විසරද වැඩේ කරනවා. උඹ මට සිල්වතා කිව්වත් එකයි මොඩයා කිව්වත් එකයි කරන්න තියෙන වැඩේ කරනවා. විසරදව කරනවා. එයාට කර්ම වෙන්නේ නැහැ. මොකද යා අදහස් කරන්නේ යා විඳින්නේ එහෙම නැත්නම් අවබෝධ කරලා තියෙන වෙන එකක් නෙවෙයි ප්‍රතිකර්මයේ හැම වෙලාවෙම අතකගා ඉන්න ප්‍රතිකර්මයක් වෙන්න බෑ. සමහරට පීයෙන් තමයි ලැන්නා වගේ කැපුවා වගේ කරන වැඩ කරනවා. ඉතින් ඒ ටික තමයි තේරවාද බුද්ධ ආගමේ තේරවාදීක නෑ. දැන් සෙන් බුද්ධ ආගමේ කතාවල තියෙන්නේ. ඒ ගුරුවරයාත් එක්ක කතා බත බෑ. කිව්වනේ කිව්වා. නැත්නම් ගහන කන රත් වෙන්න ගහනවා. එක්ක නිවන් දාගෙන එක්ක මැරෙනවා. එක්ක බුදු වෙනවා එක්ක බුදිනවා. ඉතින් මට හරි ආසාවක් තියුණා එහෙම ගුරුවරයෙක් අල්ල ගන්න. මොකද දැන් ඉන්න ගුරුවරු මෙයා. ගුරුවරයාගේ චරිත ගැන හිතා ඉන්නවනේ. ගෝලියා ගැන බලන්නේ නැහැ නේ. පණ්ඩිත සාංශේ ගාවට යනකොට කොහොමද අඬන්නදලා හැදෙනම් ඵලයක්. මං ඉතින් අඬ හිටියේ උන්ද ගාවට යන්නේ. මොකද නම් මනම් කතාව මොකුත් නැහැ. හරි නම් හරි වැරදි නම් වැරදි. ප්ලග් නැත බ්ලේඩ් නැත. එච්චරයි. ඉතින් එහෙම ගුරුවරයෙක් ගාවට යන්නේ මොකද එයා ළඟ සීලයේ තියෙනවා ඔය විශාරදව බ්‍රහ්ම ස්වභාවකට යනවා. දේව ස්වභාවකට යනවා. රාජ ස්වභාවකට යනවා. ගිහි ස්වභාවකට යනවා. පැවිදිසවල මේ දන්න ඔය කවුරු මොනවා කිව්වත් මම මේ වැඩේ කරන්නේ මම දන්න ශාස්ත්‍රයක් හැටියට උඹලා දන්න ලෝක ධර්මයේ මොකද්ද එකක්. මාව ගත්තොත් ඔච්චර තමයි මං කියන්නේ. ඉතින් ඒක එන තෙද කවදාකවත් සීලකෙන් මේ පිට ශිල්පෙන් ගන්න බෑ. පොත් පාඩම් කරලා ගන්න බෑ. ගුරුවරයා ආශිර්වාද කරලා ගන්න බෑ. ඒ නිසා මේ සීලෙන් හම්බෙන තෙද ඒක මේ ලෝකේ මේ තියෙන ව්‍යසන වලටත් එකම උත්තරේ උච්චරයි. එනිසා අල්පවි නතර කරන්න කල්පනාව මේ මම කතා කරව වැඩි හින්දා කෙසේනොත් මම අහන වෙන කාට හරි මොනවාරි කියන්න කරන්න දෙයක් තියෙනවා නම් මේක අනිත් දවසේ පොඩ්ඩක් ගත්තර කමක් නැහැ නේ. අනිත් දවසේ තෝ ටිකම කරන්න. ඊටම අනිත් දවසෙත් ඔය අද නතර කරලා ඉඳලා සෙල්ලම කරන්නයි බලාපොරොත්තු වෙන්නේ. ඒ අතරමැද මම අහනවා මේ පිටින් හම්බන්ද වෙන හෝ මෙහි ඉන්න අයට මොනවාරි වෙන කියන්න යමක් තියෙනවනම් අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ මේ පැත්තට ලිඛිත කෙටි වාර්තා දෙකක් ලැබිලා තියෙනවා. ඔබ කවුද? මම කමල් ස්වාමීන්. හරි අන්නේ සමාවෙන්න ඕනේ මේ ලොකු වැදගත් කෙනෙක් මේ කමල් කියලා කතා කරන්නේ. දැන් මං හිතුවා තරහා වෙලා ඉන්නේ කියලා තරහා වෙලා නැහැ නේ. දැන් හොඳයි කමල් මේ ලිඛිත ප්‍රශ්න වලට යන්න දැන්නේ. යන්. එහෙමයි සංස අවසරයි. ගරුතර ලොකු ස්වාමීන් වහන්සේට নমස්කාර කරමි. කමඨහන් වාර්තාව ඉදිරිපත් කරමි. සක්මන සහ පරයන්කය. පියවර 34ක දුර ටයිල් පොළවේ සක්මන ආරම්භ කෙරුවෙමි. වම දකුණු ලෙස මෙනෙහි කරමින් ස්පර්ශ සහ චලනයන් නිරීක්ෂණය කෙරුවෙමි. පාද තැබීම සමග එය ඇතිවීමකි. එසවීමේදී ඇතිවන හිඩැස් නැතිවීමකි. කය රිද්මයකට අනුව ගමන් සිදු අතර ක්‍රමයෙන් ඉබේම සිදුවන ගමනක් බව පරතෝ සංකල්පයෙන් බලා සිටියෙමි. සතිමත් වූ සිතින්ම පරයන්කයට වාඩි වූයෙමි. වාඩි වී දෙනෙත් පියාගත්ෙමි. හිස්මුදුනේ සිට දෙපතුල් දක්වා සිත පිහිටුවා බැලුවෙමි. කයේ පඨවි ධාතුව ප්‍රකට විය. ඒ සමගම හුස්ම වැටෙන බව දැනුනි. මගේ මූල කර්මස්ථානය ආනාපාන සතිය පුහුණු කිරීමයි. පැරණි යෝගනීයකි. අද දින ආධුනික මනසින් නාසිකාග්‍රය ස්පර්ශ කරමින් ඇතුල් වූ හුස්ම රැල්ල පපුව පුරවාගෙන ඇතුල් වී පිට වී යනු දුටුවෙමි. ඇතුල් වීම ආරම්භය ලෙසත් පපුව පිරී යාම මැද කොටස බවත් කෙළවර හිඩසක් බවත් දැනගත්ෙමි. ප්‍රාශ්වාසය දීර්ඝ හුස්මක් ලෙස පිට වී ගියේය. එහි කෙළවරද හිඩසකි. මෙසේ ඇසක් පිට ඇසක් තබා බලා සිටිද්දී සිත අරමුණු සමග තදින් බැඳී ඇති බව දැනගත්ෙමි. දැන් අත්ල දෙපසට ගැලවී විහිදී ඇත. කය කිහිපවරක් ඉදිරියට නැමුණි. අරමුණ නොපෙනේ. මීට පෙර පෙනී ගිය මිනිසුන් හෝ දේවියන් දැයි අපහැදිලි රූප සංඥා කිසිවක් නැත. නිහඬ අවකාශයකි. සියල්ල නොදැනී ගියේය. ප්‍රපංච වේදනා සංඥා නැති පිරිසුදු චිත්ත තත්වයකි. එසේ කොපමණ වේලාවක් සිටියේ දැයි නොදැනිමි. කකුලක වූ වේදනාවක් නිසා සිත අරමුණෙන් මිදෙන තුරුම සමාධිය අත්විඳෙමි. නූපන් කුසලයක් උපදවා ගත්තා යන ප්‍රීතිය වාර්තාව ලිවීම ආරම්භ කෙරුවෙමි. ඔබ වහන්සේටද වාර්තාව ඉදිරිපත් කරන අයටද අසා සිටින සියලු දෙනාටද තෙරුවන් සරණයි. වාර්තාවේ අවසාන සම්මත.
හොඳයි ලොකු උනන්දුවකින් බාහන වෙලා තියෙනවා. ඒ කියන්නේ රචනයේ පිළිබඳවත් වචනෙන් වචෙන්ට වග වෙලා තියෙනවා. ඉතින් නූපන් කුසලයක් උපදවා ගත්තද නැත්නම් නූපන් අකුසලයක් උපදවා ගත්තද කියලා ඉතින් මම මේ බය කරන්න හදනව නෙවෙයි. ඒකත් ওই වගේම තමයි පේන්නේ. නූපන් අකුසල නොඉපදවීමත් නූපන් කුසලයක් ඉපදවීමත් එහෙමයි. ඉතින් ඒක නිසා ඔක ලක්ෂ වාරයක් කරන්න ඕනේ. මොකක්ද ඕන වෙලා තියෙනවා. ඉතින් ඒක තමන්ගේ අතයන්තර ගන්න වශී කරගන්න එහෙම නැත්නම් මේක සිද්ධි කරගන්න මේකම ලක්ෂ වාරයක් කරන්න. ඒ කරන වැඩේටත් කියන්නේ කුසලතාවය කියලා. ඒ කරන වැඩේට කියන්නේ කුසලතාවය, භාවනා කුසලයේ කියලා. ඉතින් ඒ නිසා මේ වැනි උනන්දුවක් තියෙන කෙනෙකුට බය නැතුව අනුශාසනා කරන්න පුළුවන්. ඕකම කරන්න ඔය රචනා ශිල්පියත් අමතක කරන්න එපා රහත් වෙනකන්. දිගටම අනිත් ඈත් එක්ක ඔය විදිහට උනන්දුවෙන් භාවනා කරලා උනන්දුවේ රචනා කිරීම කමඨා සුද්ධ කිරීම කරන්න කියලා කියන්න පුළුවන්. ඊළඟ වார்த்தාව ගෞරවනීය ස්වාමින් වහන්සේ පරයන්ක භාවනාව. හුස්ම මෙනෙහි නොකර බැලුවෙමි. මුල් කාලය තුල සිතේ කතාව සහ චිත්ත රූප පැවතිනි. පැමිණෙන සිතුවිලි අනාගත සිතුවිලි ආදී ලෙස වර්ග කර නම් කර විටම සිතම සංස්කරණය නොකර සිටින්නත් වාඩි වූ කාරණය වෙත සිත යොමු කරන්නත් මතක් කිරීමක් කළා. සිතේ කතාව වැඩි නිසා ඉන් අවුට් ලෙස මෙනෙහි කළා. හුස්ම ඇතුළු වීම පිටවීම ශරීරයේ ස්ථානයකට දැනුනේ නැත. හුස්ම ගොර නදින් අවකාශයේ ඉහළට පහළට ගියේය. හුස්ම එම තාලය ඔස්සේ පන අදින්නාක් මෙන් කැඩි කැඩි ඉහළට පහළට ගියේය. හුස්මේ මුල අග කෙටි වගේම මතකය. මැද මහත්ය. හුස්ම චිත්ත රූපයකින් පෙනුනේ රතු කහ කළු මිශ්‍ර බූවල්ලෙකුගේ අඬුවක් එහෙ මෙහෙ යන්නක් මෙනි. යලි හුස්මේ හඬ නොවැසී ගියේ සිත පිට ගිය බැවිනි. සිත පිට ගිය බව දැනගත හැකි වූයේ බාහිර කය සෘජු කර ගැනීමක් වන බව දැනීමෙන් සිදු වූ ගැස්සීමකිනි. තවදුරටත් හුස්ම කීපයක් බලා පරයන්කේ නැගී සිටියෙමි. මෙලෙස හුස්මේ හඬ සංසුන් ඉරියව්වල පවතින අවස්ථාවලදී දැනේ. මා කෙරෙහි අනුකම්පාවෙන් උපදෙස් ලබා දෙන සේක්වා ඔබ වහන්සේට නිරෝගී චිරජීවනය වේවායි ප්‍රාර්ථනා කරමි. ඔය පිට ගිය හිතක් නැවත සතියට ආපුවාම එහෙම නැත්නම් ගෙදර ආපුවාම ඒක රූපාකාරයෙන් පේන්න පුළුවන්, සද්දාකාරයෙන් පේන්න පුළුවන්, ගන්ධ, රස, පහස විදියට. එකම දෙයයි පේන්නේ. නම් සමහර කෙනෙක් මම බූවල්ලේගේ වලිගයක් වගේ දැක්කා. නැත්නම් තව කෙනෙක් කියනවා මට අහවල් සද්දෙන් මට තේරෙනවා හුස්මේ තමයි ඉන්නේ කියලා. සමහරලාට කියනවා අහවල් ගඳෙන් මට කියන්න පුළුවන් මම ඉන්නේ හුස්මේ කියලා. නැත්නම් අහවල් රසයෙන් කියන්න පුළුවන්. නැත්නම් අහවල් පහසෙන් කියන්න පුළුවන්. නැවත එනකොට මොකද්ද ලකුණක් තියෙන හැබැයි ඒක රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ වලට බෙදිලා නැහැ. අපි තමයි ඒකේ අපේ රුචිකත්වයේ හැටියට හිත පිට ගියයි කියලත් ඒක රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ විදිහට බෙදනවා. නියත කීට ආපහු ආවත් ඒ සලකුණ අපි නම් කරනවා. නම් කරන්නේ අපේ රුචිකත්වයේ අනුව තමයි. අපේ සංඥා ක්‍රමයේ අනුව තමයි. ඉතින් ගුරුවරයා ඒක ගැන හොඳට අහගෙන ඉඳලා දැනගන්න ඕනේ. ඒ බබාගේ භාෂාවෙන් තමයි යා කතා කරන්නේ. බාහන ඉස්සරහට යන්න පේනවා ආපු බවට දැනුණට ඒකේ ප්‍රകൃතියේ රූපයක් නැහැ. ප්‍රകൃතියේ සද්දෙකුත් නැහැ, ගඳකුත් නැහැ, රසකුත් නැහැ, පහසකුත් නැහැ. ඉන් එහාට ගිය මොකද්ද එකක් තියෙන්නේ. ඒක මේ ඉඳුරන්න අහුවෙන එකක් නෙවෙයි. ඒක අතීන්ද්‍රිය ධර්මයක්. නැත්නම් ඒක කතා කරන්න ඕනේනොට අපි අර රූප සද්ද රූප ගන්ධ රූප වලට දාලා තමයි බබාගේ භාෂාවෙන් කතා කරන්නේ. ඒක අකුසලයක් නෙවෙයි. නමුත් මේක දහස්වර වෙනකොට පේනවා නැවත සිහි කැඳවීම සිද්ධ වෙන්නේ ඉන්ද්‍රිය ගෝචරව නෙවෙයි. අතීන්ද්‍රියව. නමුත් මේ ලෝකත් එක්ක කතා කරනකොට අපි ඉන්ද්‍රිය ගෝචර භාෂාවට දානවා. දාපු ගමන් අවුල් වෙනවා. අවුල් නොවි කරන්න දෙයක් නැහැ. ඒක පිරිහීමක්, ඒක කෙලසීමක්. ඒසා මනසින් මනසට කතා කරන්න පුළුවන් නම් දෙවියෝ අඳුරගන්නේ අපි කතා කරන දේ වචනෙන් නෙවෙයි. වචනේ හදන විතක්කේම දෙයියන්ට තේරෙනවා. අපි වචනේ කියන්නේ ඉතලා දෙයියෝ දන්නවා මේ දේ තමයි කියන්න හදන්නේ කියලා. මොකද එයා අල්ලන්නේ සද්දෙන් නෙවෙයි. සද්දෙට ඉස්සලා තියෙන විතක්. ඒ වගේම අර වෙලාවක අපිට තේරෙනවා හිත පිට යන්නේ දැනි දැනි. ආපහු එන්නේ දැනි දැනි. ඒක අපි කියන්න යනකොට උපමා රූපක අලංකාර මාර්ගයෙන් තමයි කියන්නේ. ඒක බබාගේ භාෂාවක් තමයි. ඒක කියාගන්න බැරි කෙනා තමයි පසේපුත්‍රයන් වහන්සේ කියන්නේ. වැඩේ එකමයි. එයාට කියලා දෙන්න තේරෙන්නේ නැහැ. සමහර රහතන් වහන්සේලාට කියලා දෙන්න තේරෙනවා, සමහර රහතන් වහන්සේලාට කියලා දෙන්න තේරෙන්නේ නැහැ.
කොණ්ණඤ්ඤ ස්වාමීන් වහන්සේ එකපාරට තේරුම් ගත්තා බුදුහාමුදුරු කියන්නේ නමුත් කාටවත් කියලා දීලා නැහැ. බක්කුල මහරහතන් වහන්සේ අවුරුදු 160ක් ජීවත් වෙලා එක්කෙනෙකුට කියලා දීලා තියෙනවා. සාරිපුත්ත ස්වාමීන් වහන්සේ මෙච්චරයි කියලා නැහැ පුදුම තොගයකට කියලා දීලා තියෙනවා. ඉතින් යano වන්නට ඒ ಗುಣ වෙනස් මේ කියන්න බැරි දේ උපමාවක රූපකයක් මාර්ගයෙන් ඉදිරිපත් කිරීම තමයි භාෂාව කියන්නේ. ඒක අන්තිම දක්ෂ වෙන්න ඕනේ. කෙනෙකුට තේරෙන්නේ භාෂාව කියන්නේ අනිවාර්යයෙන්ම ගැටීම. භාෂාවේ ශිල්පයක් කියලා දෙයක් නැහැ. භාෂාවේ තියෙන්නේ අශිල්පයක්ම තමයි. හැබැයි ඒක හරියට පාවිච්චි කරනවා නම් ප්‍රමාණාත්මකව පාවිච්චි කරනවා නම් අවුල් නොවන විදියට යන්න පුළුවන්. ඒ නිසා මේක දිගට කරලා හිත නැවත ආපු බව වචෙන්ට පරිවර්තනය කරන්න ඉස්සරලා උපමාකර රූපයකට දාන්න ඉස්සරලා ප්‍රകൃතිය මොකද්ද කියලා බලන්න. ඒ ප්‍රകൃතිය භාවනා නොකරත් තියෙන එක. භාවනාදී අපි ඉගෙන ගන්න ඒවා කියන භාෂාව ඒවා කියන්න ඕනේ කොයි ගුරුවරයාටද කොයි වෙලාවෙද කියලා තේරුම් ගන්න එක තමයි ටිකක් අමාරුයි. නමුත් මේක මානවයාගේ මූල අයිතිවාසිකමක් නැත්තම් ජන්ම අයිතියක්. ජන්ම දායාදයක් අපිට හම්බ වෙච්ච කතාවෙන්ම තමයි මේක ඔප්නං වල ගන්න තියෙන්නේ. හැබැයි කතාව කියන්නේ නරක දෙයක්. ඒ නරක දේ නැතුව මේක ගොඩ ගන්න බෑ. නමුත් අපි උනන්දු අඩු කරගන්න නැතුව දිගට කරගෙන යන්. කමල ඇහෙනවද මේට තද වරුසාවක්? එහෙමයි සාමිත ඇහෙනවා සාමිත අවසරයි විමල බුද්ධ ස්වාමීන් වහන්සේ අත උස්සලා තියෙනවා. කවුද? විමල බුද්ධ ස්වාමීන් වහන්සේ. අනේ මගේ අත දිගාර ගන්න හරිය නැති ගැන කනකාට වෙනවා. කියන්න දෙන්න මයික් එක දෙන්න. එහෙමයි සාමිත. විමල බුද්ධ ස්වාමීන් වහන්සේට අදින්න. අවතරයි. මේ ආසලදාලේ මාව ඇහෙනව නේද? ඇහෙනවා. ඒ ගන්න ඇහෙන්නෙම නැතු ගියා. සායනද මම මේ ප්‍රශ්නයක් අහන්න ඉදී. හොඳයි ඒක නායිටි ඒක හොඳයි. සායනද මේ එතකොට මේ අර කමල් කිව්ව මේ ඒ කමට අහන වාර්තා දෙකේ ප්‍රශ්න ක්ලියර් වුණා. ඉතින් ඒ කාලේ ප්‍රශ්නේ අවශ්‍ය නැහැ. දෙවෙනි කතාව තමයි සායනද ඉතින් මේ අර ස්වාමීන් වහන්සේ පොඩි කමෙන්ට් එකක් කරන්නේ මේ කමල් තරහ වෙලා කියලා. ඉතින් මමත් හරි විශ්ෝපෙන් හිටියේ. ඉතින් කියන්න ඕන වෙල්කම් බෑක් කමල් කියලා. ඒ නෑ ඉතින් කමල්ගේ කේන්දරේ බලව ගන්න කියපන්. මේ තරහ වුණාට ඒකයි වාකාව තමයි. සායනද මේ අය සායනද කී තරහ වෙලා කියලා අනන්නා හිටියේ. ඒ කියන්නේ ඌට වාකවන්න තමයි. I think once again, welcome back, Kamal. I'm happy. I was sort of sad that you are not there anymore. තුන්වෙනි එක තමයි සායනස් මේ අපි මම අද මේ කියන්නේ දිගටම ෆලෝ කරගෙන හිටියා. ඉතින් ගොඩාක්ම සූදින් මට තිබ්බ ප්‍රශ්න ගොඩක් නැති වුණා සායනස්ගේ මේ ධර්ම සාකච්ඡාවෙන්. ඉතින් ගොඩක් පිං දීර්ඝායුෂ ලැබේවා කියලා කියන සායනස්. ඔව් මේට නෑවිත් ඉන්නවා නම් අපිටත් පිං සිද්ධ වෙනවා. ඒ නිසා පුළුවන් තරම් මේ නිස්සන් වලට ආපහු නෑවිත් නුවර පැත්තට වෙලා හිටපන් ඊට තීන වැඩක් කරගන්න. ඒවයි සායන එහෙමයි. ඒක තමයි හොඳම කෑල්ල ධර්ම සාකච්ඡාව. අපිට පුළුවන් වෙලාවක ඇවිල්ලා කරවල කෑල්ලක් කර දීලා යන්නම්. ඔය තියෙන දේක් මස් කට්ටක් කරේ ලෝකක හිටපන් ඔයට වෙලා. එහෙමයි සායන එහෙමයි. තෙරුවන් සරණයි. ඉතින් මේ පැත්තේ කවුද කතා කරන්නේ? අවසරයි ස්වාමීන් වහන්සේ මේ අද ධර්ම දේශනාව හා බැඳිච්ච කාරණයක් පැහැදිලි කරගන්නයි මට උවමනාව තියෙන්නේ. කලින් ධර්ම දේශනාවක අහලා තිබිච්ච කාරණයක් එක්ක පොඩි අපැහැදිලිකමක් තියෙන්නේ. වරදක් කියනනම් සමාව දෙන මෙන් කාරුණික මුලින්ම ඉල්ලා සිටිනවා. එතකොට ස්වාමීන් වහන්සේ තමන් ඕනම කෙනෙක් වැඩිපුරම ආදරය කරන්නේ තමන්ට කියලා මං අහලා තිබුණේ කෝසල මල්ලික. ඒ කොසල් රජතුමාගේ බිසව කියලා තමයි අහලා තිබුණේ. ඔබ වහන්සේගේ දේශනාවේදී නෑ කොසල් රජතුමා සමා වෙන්න ඕනේ. මල්ලිකත් සමා වෙන්න ඕනේ මයිත් එක්ක පොඩි ඉතින් දන්නවනේ පොඩි ස්ප්‍රින්ටිං මිස්ටේක් වෙනවා. තාරිය මොනවාද කියන්නේ? නෑ මට ඒගොල්ලෝ මට කවදාකවත් චෝදනා කරන්නේ නැහැ. කෝසල මල්ලිකාලා අර මේ හොඳට මම දන්න කට්ටියනේ. මේ ළඟ ඉන්න කට්ටිය තමයි චෝදනා කරුවේ. එයාගෙන් සමාව ගත්තාම කෝසල මල්ලිකා කොහොමඩක්ක මම හිතන ගොඩ මේ වෙලාව. බිම්බිසාර රජු නෙවෙයි මේ කොසල් රජු. නෑ බිම්බිසාර රජු තමයි. කොසල් රජු. බිම්බිසාර රජු සෝවන්නේ කොසල් රජු බඩමහත රජුනේ. කොසල් රජු තමයි ආන්නේ මල්ලිකාවගෙන් මේ අර සෙල්ලම් කතා ටිකක් තියෙන ඔය දෙන්නගේ
බොහෝම අසභ්‍ය දේවල්. ඒව සාමාන්‍යයෙන් මිනිස්සු එලි දක්වන්නේ නැහැ. මේ හැබැයි ඔක්කොම ත්‍රිපිටකයේ සඳහන් එදා මෙදා තුර මිනිස්යාගේ තුර හැසිරීම දිහා බලනකොට කිසිම වෙනසක් වෙලා නැහැ. ඒ තියෙන ගති රජසප වින්දත් ඒ තියෙන තිරසං ගති තියෙනවා. ඒ නිසා මේ කුසල් මල්ලිකාව මැරුණාට පස්සේ කොතොල් රජුරෝ එනවා හැමදාම බුදුහාමරෝ ගාවට කේන්දරේ බලව ගන්න. බුදුහාමර මොනවා හරි කතාවක් දාලා මහනවා. මොකද මල්ලිකා ගිහිල්ලා අපාය ඉපදිලා තියෙන්නේ. ඒ කරපු දේවල් නිසා පස්සේ ගොඩාවට පස්සේ කියනවා ඔන්න දැන් නම් පොර ගොඩ කියලා. එතකම් කොතල් රජුරන්ට දෙන්නේ නැහැ. මේ කතාවල් තියෙනවා මේකේ. කොහමද ඒක වැරදුනා නම් මම ඉතින් ඒ ඔක්කොම තුන්දෙනාව සමා වෙන්න ඕන. උඹ සමා වෙන්නේ. වැරදිච්ච දෙයට. හොඳයි වෙන කවුරුහරි කතා කරන්නේ නැත්නම් අපි මයික් එක දෙනවා 15 කුටියට කන්නාඩි දෙක නැති ඉඳ බෑ කියයිද දන්නේ. අනුශාසනා කරන මම අනුමෝදනා කරන කන්නාඩි දෙක ඕනේ. නෑ නේ. පොඩ්ඩක් ඉන්නේ ඔය සූත්‍ර තුන නම් කරන්න සංකදම සූත්‍රයේ රෙෆරන්ස් කියන්න මට. මගේ පෑනීස්සුව බා. ගාමිනී සංයුත්තය මයික් එකට කිව්වන ඉවරනේ. සලායතන සංයුත්තය ගාමිනී සංයුත්තය ගාමිනී වග්ගය සංක ධම සූත්‍රය ගාමිනී වග්ග සංක ධම සූත්‍ර. ඊට පස්සේ ලෝණපල සූත්‍රයේ ඔය පොතේ අන්තිමට වැළුණා පෙන්නනවා මම හිතන්නේ. රෙෆරන්ස් පෙන්නන්නේ ඊට පස්සේ මෙත්තා චේතෝ විමුක්ති සූත්‍රයේ ගාථා දෙකේ තැනම ලියලා නැද්ද? පටන් ගන්නකොට තියෙන ගාථා දෙක. ඔය පටන් ගන්නකොට තියෙන ගාථා දෙක පෙන්නන්නකො. සූත්‍රේ පටන් ගන්නකොට ධර්මදේශනා පටන් ගන්නකොට තියෙන ගාථා දෙක. ওই ගාථා දෙක කියන්නේ ගාථා දෙක කොහෙද රෙෆරන්ස් මොනවද කියලා. ඉතිඋත්තක ඒක නිපාතේ තමයි මෙත්තා චේතෝ විමුක්ති. ඒක තියෙන්නේ නම වෙන එකක් ඇත්තේ. මොකද්ද නම තියෙන්නේ? හරි ඉතිඋත්තක සූත්‍රයේ මේ සූත්‍රේ නමක් දාලා නැද්ද? ඉතිඋත්තක ඒකක නිපාතේ. ඒ ගාථාව කියන්නේ මයික් එක අයියෝ ඉතින් මම ලව් වයිසින් ගුටි බැනුම් ආගා යෝච මෙත්තම් භාවයති අප්පමානම් පතිස්සතෝ තනු සංයෝජනා හොಂತಿ පස්සතෝ උපදික්ඛයන් ඒකම්පිචේ පාන මදුට්ඨ චිත්තෝ මෙත්තායති කුසලෝ තේන හෝති සබ්බෝච පානේ මනසානුකම්පං පහුත මරියෝ පකරෝති පුඤ්ඤන්ති ඉති උත්තක ඒක නිපාත. ඒක ලෝණපල සූත්‍රයේ තෝගේ මේ පොත් අන්තිමට නැද්ද රෙෆරන්ස් නැද්ද ඔගේ? ධර්මදේශන හමාරේ සූත්‍ර ටික ලියලා නැද්ද ඔගේ? අපිට තියෙන ලෝණපල සූත්‍රය විතරයි මට ඉස්සර මතක තිබුණා. මතක නෑ ඒක සංයුතනිකයි තමයි තියෙන්නේ. මේ තුනම එකතු වෙච්චාම අමුතුම සංකල්පයක්. ඒ නිසා ඒක මේ ඥානන්ත සාන්තිගේ භාවනා මාර්ගය කියන පොතේ පළවෙනි ධර්ම දේශනා අපිව ගත්තේ අපි කතා කරපු මාතෘකාවට ගොඩක් මේ ඕජාව තපේනවා ඒකේ. හොඳයි අපි එනම් පාළි කුටියට දෙනවා මේ මයික් එක. අවසරයි. අතිපූජනීය නායක මාහිමිපාණන් වහන්සේන අවසරයි. පූජනීය මහා සංඝරත්නයන් අවසරයි. දවසේ ධර්ම සාකච්ඡාවයි මේ නිමා වුණේ. පෙනී නොපෙනී එකතු වුණු ධර්ම සභාවක දාම් කරුණු පූජනීය ස්වාමීන් වහන්සේ ලබන පොත් දෙකකින් ඉදිරිපත් කරන්නට යෙදුණා. ඒ ඉදිරිපත් කරන්නට යෙදුණු කරුණු උපයෝගී කරගෙන පූජනීය නායක ස්වාමීන් වහන්සේ බොහෝ පිරිසකට දැයිනසේ වටිනා දාම් කරුණු එකතු කරමින් තමන්ගේ ජීවිතය අත්දැකීම් එකතු කරමින් පිරිස දැනුවත් කරා. එසේ සිද්ධ කරමින් බොහෝ පින් සිද්ධ කරගත්තා. ඒ සියලු පිනොත් අප සැම සම්බන්ධ වෙලා අත්පත් කරගත්තා වූ පිනොත් අපටත් ලෝවැස් සැමටත් නිවනෙන් සැනසෙන්නට හේතු වේවා කියලා ප්‍රාර්ථනා තබාගෙන ගාථා සජ්ජායනා කරලා පින් අනුමෝදන් කරමු. සද්දනගා ගාථා කියමු. ittavata camhe